ඇහෙනවා. හරි. හරි එහෙනම් ආයිබෝන් මේ කැලණි විශ්වවිද්‍යාලය විසින් පවත්වන යුතුයකම් වැඩසටහනට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. සිදු තාක්ෂණික ගැටලුවන් නිසා අපි ඕකම කමාව වදිනවා. ඒ වගේම ඊළඟට වෙන මේ තියෙන ක්ලාස් මේ වගේ නොවන විදිහට අපි ඔක බලා ගන්න. හරි. අද එනම් අපි පාඩමට යන් හැමෝටම ආයිබෝන්. ඕකේ අර මොනවද කිව්වේ? සද්දයක් කියනවනේ අමුතු. ඒක නම් ඊටපස්සේ වැඩකොලක් තියෙනවා ඒගොල්ලන්ට නවත්තන්න කියන්න බෑ. හරි මගේ කටහඬ ඔයගලන්ට ඇහෙනවද? මම කියන දේ පැහැදිලිව ඇහෙනවද? වීඩියෝ එක නම් පොඩ්ඩක් ක්වොලිටි මදියද මේ ලියලා තියෙන එක පැහැදිලිව පේනවද? මම කියන දේවල් පැහැදිලිව ඇහෙනවද? ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් වොයිස් එකට වඩා මේ වොයිස් එක මට වඩා සද්දයට ඇහෙනවද නැත්නම් කොහමද? නෑ සර් වොයිස් ඇහෙනවලු. හරි එහෙනම් අපි මේ පාඩමට ගෙලින්ම බලමු. සම් පාඩමට අද කරන්න ඉතින් ඉන්න පාඩම ටික තමයි අපි ට්‍රාන්සිස්ටර් වල ප්‍රධාන ගණන් කොහොමද හදන්නේ? ඒ වගේම විදුලිය කියන සංකල්පය මොකක්ද? ගමන් කරන්නේ විදුලිය ආශ්‍රිත ගැටලු කොහොමද නිරාකරණය කරන්නේ කියන එක මේ මූලික පියවර අපි අද තියෙනවා. එතකොට දැන් විදුලිය කියලා ගත්තම අපි දන්නවා ධාරාව කියලා දෙයක් තියෙනවා. විභවය කියලා දෙයක් තියෙනවා සහ ප්‍රතිරෝධක කියලා දෙයක් තියෙනවා. ඒක ධාරාවේ ගණන් හදන්න නම් නැත්නම් සරල ධාරාවක් අපි කතා කරමු. සරල ධාරාවක ගණන් හදන්න නම් මේ ධාරාව ඊට පස්සේ විභවය ඊට පස්සේ ප්‍රතිරෝධය මේ කියන තුනම දැනගන්න ඕනේ. එතකොට ධාරාව කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමක් නිසා ඇතිවන යම්කිසි බලයක්. ඒතර ඉලෙක්ට්‍රෝන ගමන් කරනම තමයි ධාරාව කියලා කියන්නේ. ඒතර විදුලිය කියන්නේ සම්මත විදුලිය කියන්නේ ඊට ආත්පසින්ම විරුද්ධ දිශාවට ගමන් කරනවා. ධාරාව අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් සන්නායකයක් ගත්තොත් සන්නායක තුලින් ධාරාව මේ පැත්තට ගලනවා. විදුලිය ගලන්නේ ඊට විරුද්ධ දිශාවට. ඔන්න ඔය කියන සංකල්ප ටික හිතේ තියාගෙන අපි අපේ ගණන් වලට යමු. එතන මොකද්ද මේ විභවය කියලා කියන්නේ? ඒක විභව ශක්තිය. දැන් ධාරාවක් ගැලීම සඳහා යම්කිසි සන්නායකයක් ගමු. හරි. ඒක ඉස්සරහට කතා කරමු මොකද්ද මේ සන්නායකයක් කියන්නේ? සන්නායකයක් කියන්නේ ධාරාව ගලන්න කියන්නේ ඉලෙක්ට්‍රෝන ගැලීමට ඇති ඕනෑම අමුද්‍රව්‍යයක් අපි සන්නායකයක් කියලා ගන්නවා. ඒක සන්නායක ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකක් තියෙනවා. සන්නායක සහ නැත්නම් අපි පරිවාරක කියලා. කෝඩ් එක පැහැදිලිව පේන්නේ නැද්ද? නැහැ සර් කියන දේ හරියට ඇහෙන්නේ කියන දේ පැහැදිලි නැහැ. ඒ කියන්නේ කැඩි කැඩි වගේ දැනෙන්නේ. නැත්තම් බෑග්ග්‍රවුන්ඩ් මේ නෑ නිකන් අමුතු විදියට සද්ද ඇහෙන්නේ හරියට පැහැදිලිව ඇහෙන්නේ එහෙම අවුලක් නම් නෑ සර් ඉතින් වැඩිපුර. නෑ මේ පිටිපස්සේ පොඩි වැඩපොලක් පටන් ගන්න තියෙනවා. මේගොල්ලන්ට කියන්න බෑනේ නවත්තන්න කියලා. මොකද ඒගොල්ලන් තනියෙන් කරන්නේ. මේකයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද මේ මාතෘකාව? ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඉලෙක්ට්‍රොනික මේ විද්‍යාව තමයි අපි කරන්නේ. ඒකේ මූලික කොටස් ටික කොහොමද මේ දැන් යනවද මම පැහැදිලිව? දැන් යනවද පැහැදිලිව? දැන් හරි සර්. ඔව් සර් අවුලක් නෑ සර් දැන් ඇහෙනවා. හරි. එහෙම පැහැදිලිව ඇහෙන්නේ නැත්නම් කියන්න මේ මයික් එක නම් පොඩ්ඩක් දුරින් තියෙන. හරි කමක් නැහැ. පැහැදිලිව ඇහෙන්නේ නැත්නම් කියන්න මම මේ මොකක් හරි පිළියමක් ඉදිරියට කරන්න බලන්න. හරි.
අද කරන්න යන විදුලිය කියන මේ කියන්නේ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ අපි background noise එක. කමන්නේ මම කියන්න ඔයගලන්ට පැහැදිලි නැත්නම් කියන්න මම ආපහු සරයක් ඔයගලන්ට පැහැදිලි වෙනවා. අද අපි කරන්න යන්නේ ඉලෙක්ට්‍රොනික පාඩම. ඒතර ඉලෙක්ට්‍රොනික පාඩමට යන්න කලින් අපි ඉලෙක්ට්‍රොනික වල මූලික සිද්ධාන්ත ටික දැනගන්න ඕනේ. කියන්නේ ධාරාව කොහොමද ඇසිරෙන්නේ? එතකොට ඒ ධාරාව ඇසිරෙන්න ඕන මේ සංකල්ප මොනවාද? අපි ඒවා දැනගන්න ඕනේ. ඒවා කොහොමද අපි ධාරාව ඇසිරෙන්නේ? ධාරාවේ ගණන් හදද්දී යොදාගන්නේ. අන්න ඒ කියන දේවල් ටික අපි ඉස්සෙල්ලාම දැනගන්න. ඒතර ඒකේ මුල්ම කාරණේ විදිහට සන්නායකයක් කියන්නේ මොකක්ද කියලා මම පැහැදිලි කරා. හරි යවන්න නැත්නම් මම ආයෙසරක් කියන්න. ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන් ඕනම. කියන්නේ ඉලෙක්ට්‍රෝන පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පුළුවන්. නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙන අමුද්‍රව්‍යයක් නැත්නම් ද්‍රව්‍යයක් අපි සන්නායකයක් විදිහට කියනවා. උදාහරණයක් විදිහට ගත්තොත් තඹ. තඹවල හොඳට මේ ධාරාව ගැලීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඒක හොඳ සන්නායකයක්. අපි මේ සන්නායක වල තියෙන අනිත් වර්ගය තමයි කුසන්නායක. නැත්නම් පරිවාරක. ඒතර මේ පරිවාරක කියන දේවල් වල ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේ හැකියාවක් නැහැ. නමුත් මේකේ තමයි පොඩි කාරණාවක් තියෙනවා. මේ කුසන්නායක වල යම් තාක් දුරට ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමට හැකියාවක් ලබා දෙන්න පුළුවන්. ඒක අපි කරන්නේ උෂ්ණත්වය නැත්නම් යම්කිසි තාපයක් ලබා දීම මගින්. ඒතර මේ වගේ ලබා දීම මගින් කුසන්නායකයක් සන්නායකයක් බවට හැරෙන්නේ හැකියාව තියෙන අමුද්‍රව්‍යවලට අපි කියනවා අර්ධ සන්නායක කියලා. ඒතකොට අපි ඒවා ඉදිරියට කතා කරමු. දැනට අපි සන්නායක සහ කුසන්නායක අතර තියෙන වෙනස සහ සන්නායක කොහොමද භාවිතා කරන්න කියලා කතා කරමු. හරි. එතකොට අපි සන්නායකයක් ගත්තම සන්නායක දෙකවල විභවාන්තරයක් ලබා දුන්නා. විභවාන්තරයක් ලබා දුන්නා මේක හරහා තියෙන මුක්ත ඉලෙක්ට්‍රෝන මෙයාට චලනය කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට විභවය වැඩි තැන ඉඳලා විභවය අඩු තැනකට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම අපි ධාරාව හැටියට සැලකනවා. එතකොට මේ ධාරාව ගමන් කිරීමට තියෙනවා බාධාවක්. මොනම තැනක යම්කිසි වැඩක් කරන්න ගියාම අනිවාර්යෙන් බාධාවක් තියෙනවා. ඒ වගේම මේ ධාරාව ගමන් කරන තැන බාධාවක් තියෙනවා. අන්න මේ බාධාවට අපි කියනවා ප්‍රතිරෝධය කියලා. එතකොට අපි මේ ප්‍රතිරෝධයක් මැඩගෙන තමයි මේ ධාරාව ගමන් කරන්නේ. එතකොට ඕම් නියමයේ වශයෙන් අපි නියමයක් ඉගෙන ගන්නවා. උෂ්ණත්වය වැනි බාහිර සාධක එක සමානව තියෙන විට මේකේ විභවයට වැඩි වෙනට අනුලෝමව සමානුපාතිකව ධාරාව වැඩි වෙනවා. ඒතර අපි මේ සූත්‍රය මුක්ත කරලා නැත්නම් අපි මේක වෙනුවට නියතියක් ගන්නවා k කියලා. ඒ k කියන නියතිය අපි r විදිහට ගත්තොත් v සමානයි ir කියන සූත්‍රේ අපිට පැමිණෙනවා. ඒතර මේ සූත්‍රය මගින් අපිට පුළුවන් මේකේ ධාරාව අපිට ප්‍රතිරෝධය දන්නවනම් අපිට ධාරාව දන්නවනම් මේ සන්නායක තුල ඇති විභවාන්තරය නැත්නම් විභවය අපිට ගණනය කරන්න පුළුවන්. ඒතර විභවය දන්නවා අපි ධාරා මේ ප්‍රතිරෝධය දන්නවා. ඒ වගේම අපිට ධාරාව ගණනය කරන්න පුළුවන්. ඔන්න ඔය කියන විදිහට මේ මූලික સિદ્ધාන්තය ගැන අපි දැනගමු. හරි. ඊට පස්සේ දැන් මේ ප්‍රතිරෝධය ගැන කතා කරද්දී ප්‍රතිරෝධ ගැන කතා කරද්දී ප්‍රතිරෝධය ගැන කතා කරද්දී ප්‍රතිරෝධයක ප්‍රතිරෝධිතාවය ඇති වෙන්න බලපාන සාධක තියෙනවා. දැන් ප්‍රතිරෝධයක් කියන කතා කරද්දී ප්‍රතිරෝධයක අපි සන්නායකයේ මේ විදිහට ලොකුවට අඳු සන්නායකයේ වර්ගඵලය වැඩි වෙන්න ප්‍රතිරෝධී ගුණය අඩු වෙනවා. ප්‍රතිරෝධ මේ වර්ගඵලය වැඩි වෙනවා කියන්නේ මෙයාට ඉලෙක්ට්‍රෝන මෙයාට නිදාසේ චලනය කිරීමේ හැකියාව ලබා දෙනවා. නිදාසේ චලනය කිරීමේ හැකියාව ලබා දෙනවා කියන්නේ අපේ ප්‍රතිරෝධය වෙන්නේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඒකේ මේ රෙසිස්ටන්ස් එක තියෙන ප්‍රතිරෝධය තියෙන ප්‍රතිරෝධය අඩු වෙනවා. එතකොට මේ මැටීරියල් එකේ තියෙනවා මේ ද්‍රව්‍යයේ තියෙනවා ප්‍රතිරෝධකතාවය. ඒ කියන්නේ සන්නායක ප්‍රතිරෝධතාවය තියෙනවා. ඒතර මේක මේ සන්නායක ද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට වෙනස් වෙනවා. ඒතර මේ සන්නායක ද්‍රව්‍ය මත මේකේ ප්‍රතිරෝධතාවයත් වෙනස් වෙනවා. එතකොට ඒ කියන කාරණයක් තියෙනවා සන්නායකයේ දිග. එතකොට මේ සන්නායකයේ දිග වැඩි වෙන්න ප්‍රතිරෝධතාවය වැඩි වෙනවා. එතකොට මට වෙනවා එක පොඩි කොටසක අපි ගත්තොත් මේ ප්‍රතිරෝධකතාවය අපි ඒක යම් කියක් කරගෙන යද්දී ගන්න පේනවා
මේක ඇඩ් විවි යනවා එකතු විවි යනවා අන්න ඒ කාරණාව තමයි. එතකොට අපිට ප්‍රතිරෝධය හොයන්න පුළුවන් මෙන්න මේ කියන සූත්‍රයට දාලා අපිට ප්‍රතිරෝධය ගන්න. ඒතකොට සාමාන්‍ය දිග වයර් එක ඒකේ දිග ලබා දීලා ඒක ප්‍රතිරෝධකතාවය ලබා දීලා ඒකේ වර්ගඵලය ලබා දුන්නොත් ඔයගලන්ට මේ කියන සූත්‍රය භාවිතා කරගෙන ඔයගලන්ට පුළුවන් ප්‍රතිරෝධයක් හොයන්න. හරි. මම මෙතනට නම් කියපු දේවල් පැහැදිලි දැමුවට පැහැදිලි නැත්නම් අහන්න ආපස්සට පැහැදිලි කරලා දෙන්න. හරි. මම කියන දේ පැහැදිලිව ඇහෙනවද? කරුණෙක් කෙනෙක් අන්මියුට් කරලා කියන්න බලන්න. සර් ඇහෙනවා පැහැදිලිව. ඔව් එනවා. ඇහෙනවා සර්. එහෙනම් මම මේ ටික පැහැදිලි කියලා හිතාගෙන මම ඉදිරියට යනවා. මේ ළමයෙක්ට මේ ජොයින් වෙන්න බැරුව ඉන්නවලු. ජොයින් වෙන්න බැරුව. හරි. මම ගෲප් එකට දාන්න. මැක්සිමම් 100 පිරලා කියලා මේ දාන්න එන්න බෑ කියලා. 100ක් නෑ නේද? ඒකදා මේ මැසේජ් එකක් කරලා දෙනවා මේ මැක්සිමම් 100යි කියලා එයාට. හරි මට විනාඩියක් දෙන්න මට ටක් ගාලා මේක වැඩසටහන මැනේජ් කරන්න කෙනාට මේ ප්‍රශ්නේ විසඳයි මම හිතන්නේ අපි ඒ ප්‍රශ්න ටික මේ අපේ අනිත් කන්දේ විසඳලා අපි මේ ඉතුරු ටික කරගෙන එතකොට දැන් අපි පරිපතයක් ගමු. යම් කිසි පරිපතයක් ගත්තම අපිට දැන් මොකක් හරි විදුලි කෝෂයක් නැත්නම් යම් කිසි ප්‍රභවයකින් අපිට විද්‍යුත් ශක්තියක් උත්පාදනය මේකේ ධාරාවක් ගලන්න පුළුවන්. ගලන්න සලස්වන්න පුළුවන්. එතකොට එතනදී අපි ධාරාවක් ගැනීම සඳහා යම් කිසි ප්‍රතිරෝධයයක් තියෙනවා නම් මේ ප්‍රතිරෝධයගේ දැනගන්න ඕනේ. එතකොට මේකෙදී ප්‍රතිරෝධයයක් දැනගන්න. ඒතකොට මේකෙදී අපි සමක ප්‍රතිරෝධය කියලා තවත් පොඩි මේ සංකල්පයක් එනවා. ඒතකොට එතනදී මෙන්න මේ සමක ප්‍රතිරෝධය කියලා කියන්නේ වාගේ පරිපතේ යම් කිසි පරිපතයක් තියෙනවා නම් ඒ පරිපතේ අපි හිතමු මෙන්න මේ විදිහට මෙතන තියෙනවා මේ ප්‍රතිරෝධකය ඊට පස්සේ මේකට මෙන්න මේ ආකාරයට ප්‍රතිරෝධකයක් තියෙනවා ඊට පස්සේ මෙතනත් ප්‍රතිරෝධකයක් තියෙනවා මෙන්න මේ වගේ ප්‍රතිරෝධ කීපයක් තියෙනවා මෙන්න මේ ප්‍රතිරෝධ කීපයක් වෙනුවට දාන්න පුළුවන් එක ප්‍රතිරෝධකයක් හොයන මේ ක්‍රමයට තමයි කියන්නේ සමක ප්‍රතිරෝධය හොයනවා කියලා. ඒතර සමක ප්‍රතිරෝධය හොයනවා කියලා කියන්නේ අපිට පුළුවන් ප්‍රතිරෝධ මේ ආකාරයට මේ තියෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒතර මේ ක්‍රම දෙකකට කොහොමද වෙන වෙනම මේ ප්‍රතිරෝධක හොයලා අන්තිමේට ඔක්කොම එකතු කරලා කොහොමද අපි මේ සමක ප්‍රතිරෝධ හොයන්නේ කියලා බලමු. එතකොට අපි ප්‍රතිරෝධ තියෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ශ්‍රේණිගතව. ඒතර ශ්‍රේණිගතව කියලා කියන්නේ ධාරාව ගලද්දී ඒ මම කරනවා එතකොට මේකෙදී අපි දැන් ධාරාව ගලන විදිය සැලකුවොත් ධාරාව ගලද්දී එක ප්‍රතිරෝධකයක් ප්‍රතිරෝධකයක් මේ යූස් කරන නැත්නම් එක ප්‍රතිරෝධයක් තුලින් ගිහිල්ලා තවත් ප්‍රතිරෝධයකට යනවා නම් අපි ඒක කියනවා ශ්‍රේණිගතව සම්බන්ධ වෙලා තියෙන කියලා. එතකොට ධාරාව තවත් ආකාරයකදී එකම වෙලාවේදී
යම් කිසි ප්‍රතිරෝධ දෙකක් පහු කරනවා. දැන් ඔයගොල්ලන් බලන්න මෙතනින් ධාරාව වෙනවා. හරි. මෙතන තව සංකල්පයක් තියෙනවා. මම ඒක මේ පස්සේ පැහැදිලි කරන්න. මේකේ ධාරාව වෙනවා. ධාරාව දෙකට බෙදිලා මේ ප්‍රතිරෝධක දෙක තුනම යනවා. ඒක ඔයගොල්ලන්ට පේනවා මෙයාව පාස් කරන් පස්සේ මෙයාව පාස් කරන්නේ. දැන් අපි S කියලා ගත්තොත් මේ අතන මෙතන I1 මෙතන I2. ඒතර මේ වගේ ධාරාව දෙකට කැඩලා මේ ප්‍රතිරෝධ දෙකම පාස් කරනවා. ඒතර මේකට අපි කියනවා සමාන්තරගත සම්බන්ධය කියලා. ඒතර මේ වගේ සමාන්තරගතව තියෙද්දි මේක හදන ක්‍රමයන් තියෙනවා. ඒතර ශ්‍රේණිගතව තියෙන එකේ හරි ලේසි. මේකේ වැඩි මුකුත් කලබල වෙන්න දෙයක් නැහැ. අපිට පුළුවන් සමග ප්‍රතිරෝධය හොයන්න. ඒක කොහොමද තියෙන්නේ? මෙන්න මේ විදිහට තියෙනවා. ඒතර අපිට මේක ඕම් 10යි, මේක ඕම් 5යි, මේක ඕම් 15යි කියලා තිබ්බොත් 10 15 25 30යි කියලා අපිට මෙතන හදන්න පුළුවන්. ඒතර ඒක හරි සරලයි. මේක ශ්‍රේණිගත සම්බන්ධය. හරි. මේක පැහැදිලිද? පැහැදිලි. ඊළඟ අවස්ථාවේදී අපි සමාන්තරගත සම්බන්ධයට යනවා. අයියේ වේටින් ලිස්ට් එකේ ඉන්න අය ගන්න නැද්ද? වේටිං ලිස්ට් එකේ තියෙන අය ගන්නවා මල්ලි. මේ දැන් මම ක්ලාස් එක කරන ඉඳලා මගේ ගෲප් එකේ අනිත් කට්ටිය ඔයගලන්ට මේ වේටිං ලිස්ට් එකේ අයට පිළිගන්නව කියලා දාවි. පොඩ්ඩක් ඉන්න බලන්න. අතර ඉන්නේ කියලා නම් පෙන්වන්නේ හැබැයි. ඒක පොඩ්ඩක් මේ ඔයගලගේ ගෲප් එකත් එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඒගොල්ලන් පොඩ්ඩක් මේ ප්‍රොබ්ලම් එකක් තියෙන. හරි. ඒගොල්ලන් කරගෙන යයි. අපි මේක YouTube එකෙත් දාන්න පුළුවන් නම් ඒගොල්ලන්ට මේ YouTube එකෙන් හරි නරඹන්න කියන්න. අපි දැනට කරගෙන යනවා. අපි ආරම්භක දවසේ ඉඳන් පොඩි ගැටලු ටිකක් ඇති වෙයි. ඒවා අපි පොඩ්ඩක් මගහරවගෙන අපි ඉදිරියට කරගෙන ඉදිරියට යන මේ ලෙක්චර්ස් වලදී අපි හරියට වැඩේ කරමු. මේකේ දැන් අපි ඉස්සෙල්ලා කතා කරා ශ්‍රේණිගත සම්බන්ධයක් තියෙද්දි කොහොමද අපි සමක ප්‍රතිරෝධය ගණනය කරන්නේ. දැන් අපි සමාන්තරගතයේදී ඒකේ සරලයි. ඒක එච්චර සංකීර්ණ දෙයක් නෑ. පොඩි මේ බෙදීමත් එක්ක ගණන් හදන්න තියෙනවා. එතකොට ඔයගලන්ට පේනවා මේ ප්‍රතිරෝධය කියන එක අඩුවෙන් තමයි මේකේ මේ සංකල්පෙ මම වැඩි ඔයගලන්ට පරිලවන්න කරන්නේ නැහැ. ඔයගලන් මේ විදිහට ඉගෙන ගන්න. හරි. මේකේ ඇත්තම කතාව කිව්වොත් මේකේ ධාරාව බෙදිලා යන්නේ. ධාරාව බෙදිලා යද්දි මේකේ ඇති වෙන ප්‍රතිරෝධය යම් කිසි තාක් දුරට අඩු වෙනවා. මේව ප්‍රශ්නයක් නැහැ. මේකෙදි බලන්න ඔයගලන් ධාරාව වෙන් වෙලා යන ඉඳලා මේ විදිහට බෙදීමක් විදිහට දාන්න. එතකොට මේ සමාන්තරගතයේදී පැරලල් කරන ක්‍රමයේදී මෙන්න මේ විදිහට තමයි අපි ප්‍රතිරෝධය හොයාගන්නේ. එතකොට අපි මේ විදිහට ප්‍රතිරෝධය මේකෙන් හොයාගත්තාන් පස්සේ මේකේ ප්‍රතිලෝමය බලනවා. එතකොට අපි එක ගණනක් හදමු. ඔන්න ඒ විදිහට තමයි ප්‍රතිරෝධ සමක ප්‍රතිරෝධ හොයද්දී අපිට තියෙන සරලම ක්‍රමය. මම සමාන්තරකේදී සමාන්තරගත එකක් හදන එකක් ගාලා මේකේ සමග ප්‍රතිරෝධය කොහොමද හොයන්නේ? සමග ප්‍රතිරෝධය හොයන්නේ හරි සරලයි. මේකේ තියෙන දේවල් පේලියට එකතු කරන් යන්න තියෙනවා. 5 ධන 10 ධන 25. හරි. එතකොට අපි උත්තරේ දෙනවා 35යි 40යි ඕම් කියලා. එතකොට මේක ඇවිල්ලා ශ්‍රේණිගත ක්‍රමය. බලමු කොහොමද සමාන්තරගතයේදී මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම සරලම උදාහරණයක් ගන්නම් සමාන්තරගතයේදී. එතකොට මේකේ 10යි මේකේ 10 ගමු සරලම උදාහරණ. එතකොට මේකේ දිනා දෙන්නේ
එතකොට අපි මෙතනින් මම අඳින්න රූපේ පැහැදිලි නැත්තම් කියන්නේ මෙතන අපි මෙතනත් 10 මෙතනත් 10 කියලා ඔයගොල්ලෝ හිතේ තියාගන්න. අපි මෙතනදී ගාන හදුවා. මේකේ REQ එක හොයන්න යන්නේ සමග ප්‍රතිරෝධය හොයන්න යන්නේ මතක් කරන්න පොඩ්ඩක් ඊළඟ දිනක එතකොට අපි මොනවද කරන්නේ? ඒකට R දාලා පටන් ගන්නවා මේකේ ගාන හදන්න. එතකොට අපිට පුළුවන් මේකේ මාපොත් සාධකේ ගත්තා. උදේට දෙනවා අපිට 210යි. ඊට අපිට පුළුවන් මේක මේ කොටස මෙතනින් හදන්න මේකේ ප්‍රතිලෝමය බලන්න. එතකොට අපිට R වලට එනවා 10 බෙදීම 2. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕන තවත් කාරණයක් තමයි. සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙද්දී එකම ප්‍රතිරෝධය අගේ තියෙනවා නම් ඒකේ සමග ප්‍රතිරෝධය වෙන්නේ එක ප්‍රතිරෝධයක හරි අඩක්. මේ පේන ඔයගලන්ට පහක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ ආවේ එකම සමාන ප්‍රතිරෝධ අගයක් තියෙද්දී අපි සමාන්තරගතයකදී මේ සමාන්තරගතව එකම සමාන ප්‍රතිරෝධයක් තියෙද්දී ඒකේ අපි සමග ප්‍රතිරෝධය හොයනවා නම් එක ප්‍රතිරෝධයක අගයක හරි අඩක් තමයි වෙන්නේ. ඒතර ඔයගලන්ට මෙච්චර සූත්‍රයක් දාන්න ඕනේ නැහැ. මේක දැක්ක ගමන් ඔයගලන්ට දාන්න පුළුවන්. හැබැයි එක සමාන ප්‍රතිරෝධයක් තියෙන්න ඕනේ. ඒතර අපිට කියලා දාන්න පුළුවන් 5යි ඕනේ. නැත්නම් ඒ කියන ප්‍රතිරෝධයගේ හරි අඩක් දාන්න පුළුවන්. මේක විෂම විදියට තිබ්බොත් කොහොමද අපි හදන්නේ? ඒකම සූත්‍රෙන් තමයි. මෙතන අපි කියමු මේ 10යි මෙතන 5යි. මෙතන 3යි මෙතන 7යි. මෙතන අපි ප්‍රතිරෝධයගේ 3යි ඕම් 3යි මෙතන ඕම් 7යි. එතකොට ඒක කොහොමද හදන්නේ? සමානයි ආයතන ආත් එක්ක. එතනදී එක ගන්න. ඒක අපි මේ දෙකේ ගුණිතයක් ගන්නවා. එතකොට 100කට 7යි. එතකොට 10යි මේක 10යි මේකේ 21යි. ඒතර මේක ප්‍රතිලෝම බැලුවම R එක R උඩට එනවා. REQ එක උඩට එනවා. එතකොට 21 10 එනවා. එතකොට 2.1යි ඕම් කියලා ඔයගලන්ට පිළිතුරක් එනවා. මේක අදුක් විදිය ඔයගලන්ට පැහැදිලිද? කෙනෙක් යොත් අන්මුත් කළ කියන්න බලන්න මයික් එක. පැහැදිලි නැත්නම් මේ පැහැදිලි සර්. දැන් මේ හැදුවේ අපි සරල ගණන. ඒ කියන්නේ අපි එක්කෝ ශ්‍රේණිගතව එක්කෝ සමාන්තරගත. දැන් මම ගානක් දෙනවා ඔයගලන් පොඩ්ඩක් උත්සාහ කරන්න. මේක සමග ප්‍රතිරෝධය මට හොයන්න බෑ. උත්තරේ කියන්න ඕනේ මේ ටක් ගාලා හොයන්න try එකක් දෙන්න බෑ. අදුක් විදිය කියන්න ඕනේ උත්තරේ විතරක් ගන්න පුළුවන් අපි ගන්න. ඔයගලන්ට මම දෙන්නම් දැන් 9:40 විනාඩි 2ක් දෙන්නම්. නෑ විනාඩි 5ක් දෙන්නම්කෝ. ටිකක් ගාලා.
මම 45 වෙනකන් දෙන්නම්. ඊට කලින් වලට හදන්න පුළුවන් නම් ඒත් කමන්න අපි මේ කාට අපි යන්න පුළුවන්. ඕකේ. මට වාව හරියට ඇහෙන්නේ නැහැ. ඔව් කියන්නේ මේ කතා කරනවා කියලා ඇහෙනවා මොකක්වත් ඇහෙන්නේ නැහැ හරියට. හරි. එහෙනම් මම මේක හදන්නම්. ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ හදන උත්තරෙත් එක්ක මේක ටෙස්ට් දෙනවා විදිහ. හරි මේක මම හදන්න කලින් හරි මේක හදන්න. එතකොට මේ දාන්න මේ ඉස්සල්ලාම අපි ගාන හදන්න දෙද්දී අපි හදන්න පටන් ගන්න ඕනේ මේ පරිපතේ අග්‍රේ ඉඳලා. එතකොට පරිපතේ මුල ඉඳලා අපි ගණන් හදාගෙන යන්නේ නැහැ. අගේ ඉඳලා මුලට එනවා. පැහැදිලිද? මේ වගේ සංකීර්ණ පරිපතයක් නැත්තම් මේ මිශ්‍ර පරිපතයක් තියෙනකොට අපි හැමතිස්සෙම අග්‍රේ ඉඳලා තමයි මුලට එන්නේ. එතකොට මොනවද කරන්නේ? මේ ප්‍රතිරෝධ අඩු කරගෙන අපි මෙතනට එනවා. දැන් බලන්න. හරි. මෙතනදී අපි බලන්න මෙන්න මේ ප්‍රතිරෝධයක මෙන්න මේ ප්‍රතිරෝධය කොහොමද තියෙන්නේ? මෙන්න මේ ප්‍රතිරෝධයක තියෙන්නේ සමාන්තරගතවද නැත්නම් ශ්‍රේණිගතවද? ශ්‍රේණිගතව. මොකද මේක හරහා ධාරාව ගිහිල්ලා ඊට පස්සේ මේක හරහා ධාරාව යන්නේ. ඒතර මේක තියෙන්නේ ශ්‍රේණිගතව. ඒතර මේකේ අපි කොහොමද ගන්නෙ? මේකේ 1ට r දාන කතාවක් නැහැ. මේකේ කෙලින්ම දෙක එකතු කරනවා. ඒකට ඒක එකතු කරාම අපිට එනවා 3 6. මම මේක පරිපතේ නැවත අඳින්මින් ඔයගලන්ට පැහැදිලි කරන්න. ඒක පරිපතේ නැවත ඇඳොත් අපි මෙතන දාමු. මෙතනට 6 ඕම් කියලා එනවා. එතකොට දැන් ඊළඟ සංකල්පය. දැන් මෙතනදී එකම ප්‍රතිරෝධය අගය තියෙන්නේ සමාන්තරගත. ඇයි මම සමාන්තරගත කිව්වේ? මොකද එකම වෙලාවෙදී ඉලෙක්ට්‍රෝන බෙදිලා ප්‍රතිරෝධ දෙක හරහාම ගමන් කරන්න පුළුවන්. එකක් ඉවරුණාන් පස්සේ එකක් යන්නේ ඒක හරහාම එකම වෙලාවේ ප්‍රතිරෝධ මේ ධාරාව ගමන් කරන්න පුළුවන්. ඊට අමතරව මේක තියෙන්නේ සමාන්තරගතව කියලා බැලුවමත් අපිට කියන්න පුළුවන්. හරි. එතකොට මේකේ බලන්න එකම ප්‍රතිරෝධකකේ තියෙනවා. එතකොට අපි දන්නවා මෙතන ප්‍රතිරෝධ එක මේ ප්‍රතිරෝධ දෙක වෙනකොට දාන්න පුළුවන් එක ප්‍රතිරෝධකයක් ඒ වගේම එක සමාන අගයක් තියෙනින්ද ඒ අගේ හරි අඩක් දාන්න පුළුවන්. හරි. එතකොට අපි මේක මකලා දාලා අපි මෙතනට ලියනවා 3. දැන් බලන්න. දැන් මේ ප්‍රතිරෝධක තියෙන්නේ ඉස්සලා කතාවමයි. මේ ප්‍රතිරෝධක තියෙන්නේ කෙලින්ම ශ්‍රේණිගතව. ඒ හින්දා අපි මේ ප්‍රතිරෝධක වෙනකොට මේක ප්‍රතිරෝධක අගේ වෙනස් කරනවා 6. 3 3 6. දැන් බලන්න ඔන්න එකම කතාව තමයි කැරක් එන්නේ. දැන් මේකේ තියෙන්නේ එකම සමාන අගයන් දෙකක්. මේක තියෙන්නේ කොහොමද? ශ්‍රේණිගතවද සමාන්තරගතවද? ඒක පරිපතේ එක එක විදියට තිබ්බා කියලා කලබල වෙන්න එපා. පරිපතේ එක එක විදියට අඳින්න පුළුවන්. නමුත් අපිට බලන්න මේ අග්‍රය මෙතනට සම්බන්ධ වෙනවා. එතකොට මේ අග්‍රය මෙතනට සම්බන්ධ. එතකොට මෙතනින් විදුලිය බෙදිලා යන්නේ. විදුලිය බෙදිලා යනවා කියන්නේ අනිවාර්යෙන් මේක සමාන්තරගත පරිපතයක්. එතකොට මේකගේ සමානින්ද අපි මෙතන හරි අඩක් කියලා ගන්නවා. මේක මකනවා. හරි. එතකොට මෙතන බලන්න. මෙතන තියෙන්නේ ඔක්කොම සමාන්තරගතව ශ්‍රේණිගතව. ශ්‍රේණිගතව. ඇයි? ධාරාව මේක හරහා ගිහිල්ලා මේක හරහා මේ ප්‍රතිරෝධය හරහා ගිහිල්ලා මේ ප්‍රතිරෝධය හරහා යනවා. ඒ හින්දා මේවා තියෙන්නේ ශ්‍රේණිගතව. එතකොට 5 3 8යි මේක 18යි. එතකොට අපි කියනවා අපේ ප්‍රතිරෝධය සමග ප්‍රතිරෝධයගේ ඕම් 18යි. හරි. මේක පැහැදිලි නැති කවුරු ඉන්නවද? හරි. මම හිතනවා මොකටද පැහැදිලි කියලා. හරි නේද? කවුරු හරි කතා කරන්න පුළුවන් නම් අපි පොඩ්ඩක් රෙස්පොන්ස් එක කියන්න. හරි කමන්න. මම හිතනවා මේක පැහැදිලි කියලා. පැහැදිලි නැත්තම් කියන්න. මාව ඇහෙනව නේද හැමෝටම? ඔව් සර්. හරි හරි. ඊළඟට අපි යමු
කොහොමද අර්ධ සන්නායකත් එක්ක අපි තියෙන සංකල්ප ටිකත් එක්ක යන්නේ. එතකොට මූලික ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේදී මූලික සංකල්ප ටික ඔයගලන් දන්නවා. කොහොමද ධාරාව හැසිරෙන්නේ, කොහොමද විභවය කියන්නේ මොකද්ද, විභවය හැසිරෙන්නේ කොහොමද. එතකොට අපි යන්නේ අර්ධ සන්නායක කියලා දැනට. දැන් අපි ඉස්සලම කිව්වා සන්නායක වර්ග ප්‍රධාන වශයෙන් වර්ග දෙකයි. සන්නායක ඊට පස්සේ කුසන්නායක. එතකොට ඒකට අමතරව තියෙනවා ඔයගලන් දැනගන්න ඕනේ ප්ලාස්ටික් වල ඉඳලා වීදුරු දක්වා. ඔය කියන ලී වීදුරු ප්ලාස්ටික් කියන හැම එකම ඉලෙක්ට්‍රෝන, ඒ කියන්නේ අන්තිම කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙනවා. දැන් මේ අන්තිම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට අපිට යම් කිසි විදිහට මේ ශක්තියක් ලබා දෙන්න පුළුවන්. මේ ශක්තිය ලබා දෙනවා කියන්නේ උෂ්ණත්වය වැඩි කරන නැත්නම් තාප ශක්තිය ලබා දෙන්න පුළුවන් නම් ඒකේ මුක්ත ඉලෙක්ට්‍රෝන ඒ ඉලෙක්ට්‍රෝන තියෙන කවචයෙන් වෙන් වෙලා මේ අපි අමුද්‍රව්‍ය නැත්නම් අපි තියෙන මේ දැන් අපි ප්ලාස්ටික් බටයක් ගත්තොත් මේ ප්ලාස්ටික් බටේට අපි පුළුවන් රත් කරලා මේකේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට මුදා ගන්න මේ මුක්ත වෙන්න ශක්තිය ලබා දෙන්න අන්න මේකත් සන්නායකයක් වෙනවා. නමුත් තියෙන ප්‍රශ්නේ තමයි අපි මේ ප්ලාස්ටික් නැත්නම් ඔය කියන කුසන්නායක අපි ඒ තත්ත්වයට ශක්තිය ලබා දෙද්දි මේකේ තියෙන අවස්ථාව වෙනස් වෙනවා. ඒ කියන්නේ මේක ඝන අවස්ථාවෙ ඉඳලා සමහරවිට ද්‍රව අවස්ථාවටපත් වෙන්න පුළුවන්. ඒතකොට ඒ වගේ දෙයකින් අපිට කරන්න බෑ. ඔයගොල්ලෝ හිතන්නේ දැන් අපි මේ විදුරු මේ බටයක් අපි භාවිත කරන සන්නායක විදිහට මේක සන්නායකයක් බවටපත් වෙද්දි මේක වතුර වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක අපිට පුළුවන් ද මේ අපේ කාර්යය කරගන්න බෑ. එතකොට මේ අර්ධ සන්නායක කියලා කියන්නේ අපේ සාමාන්‍ය උෂ්ණත්වයට, ඒ කියන්නේ සෙල්සියස් 30ත් 40ත් යන උෂ්ණත්වයට මේක අර්ධ ලෙස විදුලිය සන්නාය වෙනවා. ඒ කියන්නේ සන්නායක ලෙස නෙවෙයි, සන්නායක වල තියෙන සන්නායකතාවය නෑ. නමුත් මේකේ විදුලිය යම් තාක් දුරට ගමන් කරනවා. එතකොට අපි ওই කියන දේ භාවිතා කරනවා මේ භාවිතා කරලා අපේ ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තියෙනවා. එතකොට අපි ප්‍රධාන වශයෙන් අපි භාවිතා කරන අර්ධ සන්නායක තමයි සිලිකන්, ඊට පස්සේ ජර්මේනියම්. ඔය කියන මීට අමතරව තියෙනවා ආසනික්, ඊට පස්සේ ටයිටේනියම්, ඔය වගේ ටෙරිලියම් වගේ දේවල් තියෙනවා. එතකොට මේවට සාපේක්ෂව අපේ සිලබස් එක අපි කතා කරන්නේ සිලිකන් ජර්මේනියම්. ඊට අමතරව අපේ පරිපතත් වැඩිපුරම ඇදලා තියෙන්නේ සිලිකන් ජර්මේනියම් කියන සංයෝගය සම්බන්ධ කරගෙන. ඒතර සිලිකන් කියලා ගත්තම සිලිකන් වල තියෙනවා අවසාන කවචය. අපි සිලිකන් අණු ටිකක් ගන්න. මේගොල්ලන් ඇවිල්ලා හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය. මේ හතරවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය කියලා කිව්වේ මේගොල්ලන්ගේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒතර ඔයගලන් දන්නවා හැම මූලද්‍රව්‍යයක්ම බලන්නේ ස්ථායී තත්ත්වයට. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අවසාන කවචයේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට ඒගොල්ලන් ළඟා වෙන්න තමයි බලන්නේ. එතකොට මේ අර්ධ සන්නායක වල තියෙන තවත් වැදගත්, ඒ කියන්නේ අර්ධ සන්නායක සිලිකන් ජර්මනි තියෙන තවත් මේ වැදගත්කමක් තමයි මේගොල්ලන්ගේ අණු සැකස්මේදී මේගොල්ලන් සහසංයුධ බන්ධන සාදාගෙන තමයි ඒගොල්ලන් සාමාන්‍ය සහායයි. ඒ කියන්නේ එකිනෙකාගේ ඉලෙක්ට්‍රෝන ෂෙයා කරගෙන තමයි. නැත්නම් ෂෙයා කරගෙන තමයි ඒගොල්ලන්ගේ ස්ථායී මට්ටමේ ඉන්නේ. කියන්නේ ඒගොල්ලන් කිසිම ප්‍රතික්‍රියක මට්ටමක් නැතුව ස්ථායී මට්ටමේ තියෙන්නේ. ඒක ඔයගොල්ලන්ට පේනවා. මේක ගත්තොත් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ෂෙයා කරගෙන තමයි ඉන්නේ. කියන්නේ සිලිකන් අණුවක් ගත්තොත් එක සිලිකන් අණුවක් ගත්තොත් එයා සිලිකන් අණු 4ක් සමග එයාගේ ඉලෙක්ට්‍රෝන බෙදා ගන්නවා. ඉලෙක්ට්‍රෝන බෙදාගෙන ඒ ඉලෙක්ට්‍රෝන බෙදා ගැනීම නිසා ඒගොල්ලන් ස්ථායී තත්ත්වයට එනවා. අන්න මේ කාරණේ නිසා මේගොල්ලන්ගේ මේ ඉලෙක්ට්‍රෝන සහසංයුධ බන්ධන තියෙන නිසා, අයනික බන්ධන නොවන නිසා මේගොල්ලන්ගේ බන්ධන අපිට යම්කිසි තාපයක් ලබා දුන්න ගමන් අපිට පුළුවන් කඩන්න. කියන්නේ ලේසියෙන් කඩන්න පුළුවන් මේගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එකේ කියන්නේ මේගොල්ලන්ගේ අණු ඇටෝම් සැකැස්මේ වෙනසක් නොකර. යම් කිසි පොඩි වෙනසක් වෙනවා. අර මේ ප්ලාස්ටික් වගේ උණු වෙන තත්ත්වෙට, කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ස්ටේට් එක වෙනස් වෙන්නේ නැති තත්ත්වෙට නොවන විදිහට අපිට
ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම හැකියාවක් හදාගන්න පුළුවන්. හරි. එතකොට මේ සිලිකන් වලත් මේම තමයි තියෙන්නේ. ජර්මනියම් වලත් මේ ආකාරයටම තමයි තියෙන්නේ. අවසාන කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන හතරක්. ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන හතර මේ විදිහට බෙදාගෙන ෂෙයා කරගෙන තියෙනවා. ඒතකොට මේ වගේ අණුවකට කියනවා අපි මේකට කියනවා සිලිකන් දැලිසක් කියලා. ඒතකොට මේ දැලිසක් විදිහට තියෙන්නේ මේක ද්විමාන තලයක විහිදලා යන්නේ. නමුත් මේක මේ වගේ දැන් මේක මේ වගේ තලයකදී බොත් මේ වගේ එකකින් නමුත් මේම අඳින එකට අපි කියනවා ද්විමාන තලයක් මේකට අපි කියනවා සිලිකන් දැලිසක්. ඒතර ජර්මනියම් වලින් මම කියනදොත් මේක ජර්මනියම් දැලිසක්. අන්න ඒක මම හිතනවා කට්ටියට පැහැදිලි ඇති කියලා. හරි පැහැදිලි නැත්තම් කියන්න මේ මම තව ටිකක් පැහැදිලි කරන්න. හරි. එතකොට අපිට මම ජර්මනියම් එක අඳින්නේ නැහැ. මොකද ජර්මනියම් එක මේ වගේ ජර්මනියම් අකුරු ටික විතරයි වෙනස් වෙන්නේ. සිලිකන් තියෙන වෙනකොට ජර්මනියම් වෙනවා. එතකොට දැන් නිසංග අර්ධ සන්නායක සහ බාහ්‍ය අර්ධ සන්නායක කියලා කොටස් දෙකක් තියෙනවා. නිසංග අර්ධ සන්නායකය කියලා කියන්නේ පිරිසිදු කිරිවීදුරුවක් වගේ. පිරිසිදු කිරිවීදුරුවක් වගේ කියුවේ මේකට කිසිම දැන් හිතන්න පිරිසිදු කිරිවීදුරුවකේ යම් කිසි අපි සීනි මුකුත් දාලා නැහැ. නැත්නම් කිරිවීදුරුව විතරක් තියෙනවා. ඒක කිරිවීදුරුවට සීනි දානවා. අන්න සීනි දැන් මොනවද මේ කිරි වලට අමතරව අපිට එතන ඒ කිරිවීදුරුවේ සීනිත් තියෙනවා. දැන් ඒකත් එක්ක තමයි මම නිසංග අර්ධ සන්නායකයි බාහ්‍ය අර්ධ සන්නායකයි වෙනස් කරන්න යන්නේ. එතකොට කිරිවීදුරුව කියලා කියන්නේ ඒ කියන්නේ කිරි විතරයි තියෙන්නේ. දැන් සිලිකන් මේ ජර්මනියම් කියලා ගත්තොත් බාහ්‍යයි කියලා කියන්නේ ඒකේ ඒ අමුද්‍රව්‍ය විතරයි තියෙන්නේ. sorry නිසංගයි කියලා ගත්තොත් ඒකේ ඒ අමුද්‍රව්‍ය විතරමයි තියෙන්නේ. දැන් කිරි කියලා ගත්තොත් නිසංගයි කියලා මම උදාහරණයක් විදිහට කියන්නේ මේක ඇත්ත නෙමෙයි. කිරි කියලා ගත්තොත් නිසංග අවස්ථාව කියලා කියන්නේ කිරි වලට කිසිම දෙයක් මිශ්‍ර නොකරන අවස්ථාව. ඒ කියන්නේ කිරි ස්ටේට් එක කිරි කියන අමුද්‍රව්‍ය විතරයි ඒකේ තියෙන්නේ. අපි කියොත් ලැක්ටෝස් කියලා විතරයි තියෙන්නේ. එතකොට දැන් නිසංග අර්ධ සන්නායකයක් කියලා කියන්නේ ජර්මනියම් සිලිකන් කියලා ගත්තොත් ජර්මනියම් නම් ජර්මනියම් විතරයි. ජර්මනියම් නම් ජර්මනියම් විතරයි. සිලිකන් නම් සිලිකන් විතරයි. නමුත් දැන් මේක නිසංග අර්ධ සන්නායක කියලා මේක ඔයගොල්ලන් තේරුම් ගන්න ඕනේ. නමුත් මේ නිසංග අර්ධ සන්නායකෙන් අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද අපිට ඕන අවස්ථාවට අපිට මේක උෂ්ණත්වයේ දිදී ඉන්න බෑ. මොකද පරිපතයකට දැම්මම පස්සේ අපිට මේක රත් කර ඉන්න බෑනේ. අපිට ඕන කාර්ය කරගන්න. එතකොට අපි කරනවා මේකට යම් කිසි අපද්‍රව්‍යයක් දානවා. දැන් අපද්‍රව්‍යයක් දානවා කිව්වම හිතන්න එපා කුණු දානවා කියලා. ඒතකොට මේ සිලිකන් කියන එකට අපි දැන් සිලිකන් කියන එක අපි ජර්මනියම් දැම්ම කියලා. අන්න. ඒතකොට සිලිකන් කියන එකට මේ ජර්මනියම් දානකොට මේ ජර්මනියම් අපද්‍රව්‍යයක් විදිහට දාලා මේකට ඇඩ් වෙනවා. අන්නේ ඇඩ් වෙන එක අපිට කියනවා අපි මාත්‍රණය කරනවා කියලා කියනවා. මම ආයෙත් පැහැදිලිව කියන්න. අපි ජර්මනියම් විතරක් තියෙන යම්කිසි දණ්ඩක් ගන්න පුළුවන්. මේ දණ්ඩේ ජර්මනියම් විතරයි තියෙන්නේ. ඒතකොට මේක ඇවිල්ලා නිසංග අර්ධ සන්නායකයක්. ඒතකොට සිලිකන් කියලා ගත්තොත් මේකේ සිලිකන් විතරමයි තියෙන්නේ. ඒතකොට මේක නිසංග අර්ධ සන්නායකයක්. ඒක සිලිකෝන් වලින් හැදෙන්නේ. දැන් එනවා අපි බාහ්‍ය අර්ධ සන්නායක. ඒතකොට අපි දැන් නිසංග අර්ධ සන්නායකේ ඇයි අපිට භාවිතා කරන්න බැරි මේකේ අපිට අවශ්‍ය විදියට විදුලිය ගමන් කිරීමේ හැකියාවට අපිට යම් කිසි විදියට අපිට මේක ශක්තිය යොදවලා ඉන්න ඕනේ. ඒකට ඒ ආකාරයට අපි ශක්තිය යොදන එක අපිට කාලය වෙනස් කිරීම ඒ වගේ මේක ප්‍රායෝගික නැහැ. ඒකට අපි බාහ්‍ය අර්ධ සන්නායක කියලා අපි භාවිතා කරනවා යම් කිසි මේ සිලිකන් කියලා ගත්තොත් ඒ සිලිකන් වලට අපි අපද්‍රව්‍ය ඇඩ් කරනවා. ඒතර මේ අපද්‍රව්‍ය ඇඩ් කරන එකේ ක්‍රම දෙකක් තියෙනවා. අපි ඒක කතා කරමු. ඒතර මේ අපද්‍රව්‍යයක් ඇඩ් කරලා නැත්නම් අපද්‍රව්‍යයක් අපි මේකට මාත්‍රණය කරලා. ඒතර අපද්‍රව්‍ය කියන්නේ යම්කිසි වෙන මූලද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඒතර ඒක මාත්‍රණය කරලා අපිට අවශ්‍ය විදිහට මේක ඉලෙක්ට්‍රෝන ගමන් කිරීමේ හැකියාවට අපි මේක හදා ගන්නවා. හරි. එතකොට අපි මේ බාහ්‍ය අර්ධ සන්නායක දැන් අපි නිසංග අර්ධ සන්නායක කතා කරා. ඊට පස්සේ බාහ්‍ය අර්ධ සන්නායක වලට බාහ්‍ය අර්ධ සන්නායක වලින් තියෙනවා වර්ග දෙකක්. n ආකාරයේ බාහ්‍ය අර්ධ සන්නායක සහ p ආකාරයේ බාහිර අර්ධ සන්නායක. ඒතර n ආකාරය කියන්නේ මේකේ වැඩිපුර මුක්ත ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේකේ මුක්ත ඉලෙක්ට්‍රෝන වල හිඟයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වල හිඟයක් තියෙනවා. ඒතර වෙන්නේ කුහර වල මුක්තතාවය කියන්නේ කුහර වල වැඩි රික්තයක් තියෙනවා කියන එක එක්සර්. n type එකේ n කියන මාත්‍රණය විදිහට කරොත් අපිට ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. ඒ කියන්නේ මුක්ත ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. එතකොට මේ p type එකේ අපි බාහ්‍ය අර්ධ සන්නායක කළොත් මේකේ ඉලෙක්ට්‍රෝන රික්තයක් තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන රික්තයක් කියන ඔයගොල්ලන් දන්නවා මෙතන කුහර තියෙනවා. කුහර කියන්නේ අපි දන්න විදිහට සලකුණු කරනවා. අපි දැන් බලමු n type එකක් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා.
එතකොට ඔයගලන් දන්නවා මේ අර්ධසන්නායක කියන ඒවා හතරවන කාණ්ඩයේ තියෙන්නේ. ඒ කියන්නේ අන්තිම කවචයේ තියෙනවා ඉලෙක්ට්‍රෝන 4ක්. එතකොට අපි මේක n type කියන්නේ ඍණ. ඍණ type එකට හදන්න අනිවාර්යයෙන්ම දන්නවා මේකේ ඉලෙක්ට්‍රෝන අඩුම තරමේ 5ක් තියෙන එකක්වත් ඇඩ් කරන්න ඕනේ. එතකොට ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනකවත් ඇඩ් කරන්න ඕනේ. ඒකට අපි කියනවා පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මේකත් සමග මාත්‍රණය කරනවා. එතකොට මේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අපද්‍රව්‍යයක් විදිහට තමයි අපි සලකන්නේ. උදාහරණයක් වශයෙන් මේකේ අපද්‍රව්‍ය කතා කරොත් ඇන්ටිමනි ඊට පස්සේ ආසනික් වගේ අපද්‍රව්‍ය අපි භාවිතා කරනවා. ආසනික් ගන්නවා නම් මේ. එතකොට අපි දැන් සිලිකන් දැල්ස ගැන කතා කරොත් සිලිකන් දැලසිදී අපි මෙතනට දානවා. මේ ඉස්සලා කතා කරපු සිලිකන් දැල්සම තමයි. අපි මොනවද කරලා තින්නේ? මේකට අපද්‍රව්‍යයක් මාත්‍රණය කරලා තින්නේ. මෙන්න මේ විදිහට. ඔයගලන්ට පේනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය මුක්ත ඉලෙක්ට්‍රෝනයක් විදිහට එළිය තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කිසිම බලපෑමක් නැහැ මේ ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝනට නිදහසේ චලනය වෙනවා. අන්න ඒකට කියනවා අපි n type විදිහට මාත්‍රණය කරලා තියෙනවා. නැත්නම් n වර්ගයේ අර්ධසන්නායකයක් කියලා කියනවා. ඒතර n වර්ගයේ බාහ්‍ය අර්ධසන්නායක නැත්නම් n වර්ගයේ අර්ධසන්නායකයක් කියලා අපිට කියන්න පුළුවන්. එතකොට p type එකේ එන්නේ ඔක අනිත් පැත්ත. p type එක කරන්නේ අපි දැන් ඉස්සෙල්ලා කතා කරා අපේ අවසාන කවචේ ඉලෙක්ට්‍රෝන හතරක් තියෙනවා සාමාන්‍ය ජර්මනියම් සිලිකන් කියන අර්ධසන්නායක. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන මුක්තයක් මේ ඉලෙක්ට්‍රෝන රික්තයක් හදන්න නම් අපි ඉලෙක්ට්‍රෝනයක් අඩු එකක්. කියන්නේ තුන්වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝනයක් දැම්මොත් තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් දැම්මොත් හරි. එතකොට අපි ඒකට අපි දානවා ගැලියම් නැත්නම් බෝරෝන් වගේ දේවල් දානවා. ඒතර බෝරෝන් වගේ දේවල් තුන්වෙනි කාණ්ඩේ ඉලෙක්ට්‍රෝන. ඒතර ඒක දාලා අපි මේක නිර්මාණය කරනවා. අපි මෙහා ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 3ක්. අපි ආයෙත් සිතන් දැල්සෙනවා. මෙහා ඉලෙක්ට්‍රෝන 4යි. මෙහා තවත් ඉලෙක්ට්‍රෝන 4යි. පළල ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඒතර මෙහා සාසන බන්ධන කර ගන්නවා. ඒතර අනිත් ඉලෙක්ට්‍රෝන සමබන්ධන කරගෙන නමුත් මෙයාට බන්ධනය කරගන්න මෙයා ගාව ඉලෙක්ට්‍රෝනයක් නැහැ. එතකොට මෙයා ධන කුහරයක් විදිහට තමයි තියෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපි කොහොමද මේ විදිහට n type සහ p type අර්ධසන්නායක හදාගන්නේ කොහොමද කියන එක මම පැහැදිලි කරේ. හරි. දැන් කොහොමද මේවා අපි ප්‍රායෝගිකව භාවිතා කරන්නේ? අපි දැන් p සහ n කියන අර්ධසන්නායක අපි සංධියක් විදියට නිර්මාණය කරනවා. එතකොට pn සංධියක් කියන එකට කියනවා. ඒතර මේකදී අපි කරන්නේ එක පැත්තක් මාත්‍රණය කරනවා p විදියට. ඊට පස්සේ අනිත් පැත්ත මාත්‍රණය කරනවා n විදියට. ඒතර ඔහොම මාත්‍රණය කළා යම් කිසි හිටසක් තියෙනවා මැද. එතකොට මේකදී අපි මේ විදියට මේ pn ජංක්ෂන් එක නැත්නම් pn සංධියක් විදියට අපි නිර්මාණය කරනවා. එතකොට p සංධියේ තියෙන්නේ වැඩිපුර මුක්ත ඉලෙක්ට්‍රෝන රික්තයක් තියෙනවා. එතකොට n පැත්තේ ඉලෙක්ට්‍රෝන අධි තාවයක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා මේ n පැත්තේ. හරි. අපි ඒක මේකදී p type එකක් කියලා ගත්තම අපි ධන කුහර තියෙනවා. ධන කුහර කියනවා ඔයගොල්ලෝ දන්නවා මෙතන ධන කුහරයක් ඇති වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් මෙතනින් නැතිඳ ඉලෙක්ට්‍රෝනයක් අඩු වෙනවා. ඒතර මෙතන n type එකේ වැඩිපුර ඉලෙක්ට්‍රෝන තියෙනවා. එතකොට මේක මේ සංධිය අපිට පුළුවන් මෙහෙම නිර්මාණය කරපු ගමන් මෙයා මොකද වෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන මොනවද වෙන්නේ මෙතන මේ ධන පැත්තේ ඉඳලා ඉලෙක්ට්‍රෝන මෙතනට හදන. ඒ කියන්නේ මෙන්න මේ කුඩා කොටසක් විරුද්ධ ද්‍රව්‍යතාවයක් තියෙන ඉඳලා මේ කොටසේ ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මෙතන තියෙන කුහර ටික පුරවනවා. ඒතර මෙතන ඉලෙක්ට්‍රෝන මදි වෙනවා. ඒ කියන්නේ තවත් කුහර පුරවන්න ඉලෙක්ට්‍රෝන මේගොල්ලන් ගාව නැහැ.
ඉලෙක්ට්‍රෝන නැහැ කියන්නේ මෙතනින් මේ බලය දීම සඳහා අවශ්‍ය ශක්තියක් තියෙන ඉලෙක්ට්‍රෝන මදි වෙනවා. ඒතකොට මෙතනදී මේගොල්ලන් පොඩි මේ වගේ බාධාවක් නිර්මාණය කරගන්න. එතකොට මේ බාධාව මෙතන මේ බාධාට අපි කියනවා මේ එතන පොඩි විභව බාධාවක් ඇති වෙනවා. හරි. එතන මේ විභව බාධාව අපි දේහීය වෝල්ටීයතාවක් කියන එකෙන් අපි මේක මඩපත් කරනවා. අපි ඒක ඉදිරියට කතා කරමු. හරි. මෙතන බාධාවක් එනවා කියන එක විතරක් හොඳට පැහැදිලිව මේ තේරුම් ගන්න. ඊට පස්සේ මේ PN සංදියක් අපි නැඹුරු කරනවා කියලා කියනවා. ඒ කියන්නේ නැඹුරු කරනවා කියලා කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් වාට දෙනවා පොඩි පරිපතයක්. මේ වගේ පරිපතයක් දෙනවා. අතන මේ පරිපතේ වාට කියනවා මේක ස්විච් එක ඔන් කරන්න. ස්විච් එක ඔන් කරාම මේ ලයිට් එක පත් වෙනවා. අන්නේ ලයිට් එක පත් වෙන අවස්ථාව අපි කියනවා පෙර නැඹුරු අවස්ථාවේ මේ පරිපතේ පෙර නැඹුරු අවස්ථාවේ තියෙනවා. ඒතර මේ ස්විච් එක ඔන් ඔෆ් අවස්ථාවේ තියෙනවා. ඒතර මෙතන විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒතර විදුලිය ගමන් කරන්නේ නැත්නම් මේ අවස්ථාව කියන අපි පසු නැඹුරු අවස්ථාව තියෙනවා. ඒතර ඔයගලන් දැන් දන්නවා මොකද්ද පෙර නැඹුරු සහ පසු නැඹුරු කියන්නේ. ඒතර ඒක තමයි අපි මේ PN ජංක්ෂන් එක නැත්නම් PN සංදියක අපි නිර්මාණය කරන්නේ. එතකොට මේ PN සංදියක අපිට පුළුවන් මේක පෙර නැඹුරු අවස්ථාවේ කොහොමද කියලා බලන්න. පෙර නැඹුරු අවස්ථාවේදී වෙන්නේ අපි පෙර නැඹුරු අවස්ථාවේදී කරන්නේ මේ NP පැත්ත කියන්නේ ධනනේ N පැත්ත කියන්නේ ඍණ. P පැත්තට A සමාන ද්‍රව්‍යතාවයෙන් බැටරිය සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ බැටරිය ධන පැත්ත P පැත්තට සම්බන්ධ කරනවා. ඒතර N පැත්තට මොනවද කරන්නේ? N පැත්තට A සමාන ඒ වගේම ඍණ පැත්තට සම්බන්ධ කරනවා. ඒතර මේකෙදි බලන්න ඔයගලන්ට ඉලෙක්ට්‍රෝන ධන පැත්ත මේ P එකේ ධන P මේ බැටරිය ධන නැත්නම් අපේ මේ විභව ලබා දීලා තියෙන මූලත් මේකේ ධන. එතකොට මේකෙදි එක සමාන ද්‍රව්‍යතාවයක් තියෙන හින්දා මේක විකර්ෂණය වෙනවා. ආකර්ෂණය වෙන්නේ නැහැ. විකර්ෂණය කියන්නේ දෙපැත්තකට ගමන් කරනවා. එතකොට මොකද මේ ධන කුහර මේ පැත්තට ගමන් කරනවා. එතකොට මේ ඍණයි මේ පැත්තේ තියෙන ඍණ. එතකොට මේකෙදි මොකක්ද වෙන්නේ? මේ ඍණ ඍණ එකම මේ ද්‍රව්‍යතාවයක් නේ තියෙන්නේ. එතකොට මේකෙදි මේ ඍණ මේ පැත්තට ගමන් කරනවා. දැන් ඔයගලන්ට පේනවා මෙන්න මේ විභව බාධකය. දැන් මේ විභව බාධකය මේ පහු කරන්න තරම් මේ ඉලෙක්ට්‍රෝන වලට ශක්තියක් තියෙනවා වගේම බාහිරින් ඉලෙක්ට්‍රෝනත් එනවා. අන්න ඒ අවස්ථාවේදී මොනවද කරන්නේ? මේ ඉලෙක්ට්‍රෝන පයින්නවා මෙන්න මේ විභව බාධකයක් පහු කරගෙන මේ ඉලෙක්ට්‍රෝන මේ කුහර හරහා පයින්. එහෙම එක ඉලෙක්ට්‍රෝනයක් කර පැනපු ගමන් මේගොල්ලන් මේ මාර්ගයෙන් ක්‍රියා කරගෙන මේ පැත්තට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. ඒක ඔයගලන්ට පේනවා මේකෙදි ධාරාවක් ගමන් කරනවා. ඊස් වගේ ධාරාවක් ගමන් කරනවා. මේකෙදි ධාරාව මේ පැත්තෙන් ගිහිල්ලා අනිත් පැත්තට. මේ වගේ තීමකට අපි කියනවා මේ PN සංදිය පෙර නැඹුරු කරනවායි කියලා. ඊට පස්සේ ඒ PN සංදියම අපි පසු නැඹුරු කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට මේකෙදි කරන්නේ අපි විරුද්ධ ද්‍රව්‍යයන් තියෙන දේවල් මේ PN සංදියේ දෙකේ වලට සම්බන්ධ කරනවා. ඒතර බලන්න මේ පැත්තේ මේක මේ විභව බාධකයක් තියෙනවා. ඒතර මේ මෙන්න මේ ස්ථානට අපි කියනවා ආයත ප්‍රදේශ. ඒතර ඉස්සල එකේ ඔයගලන් දැක්ක ආයත ප්‍රදේශ අපි කුඩා හරි මේකෙම පැහැදිලි කරන්න. මේකේ ඍණ මේකේ දාන්න. එතකොට අපි මේ පසු නැඹුරු කරනවා. පසු නැඹුරු කරනවා කියලා කියන්නේ ඉස්සලම උදාහරණ අර මේ ලයිට් එකක් තියෙන උදාහරණ කිව්වා වගේ මේකේ විදුලිය ගමන් කරන්නේ නැහැ. ඒතර විදුලිය ගමන් කරන්නේ නැහැ කියන්නේ පසු නැඹුරු වෙනවා. ඒතර මේකෙදි බලන්න මේ ඍණ P සහ P සමානද P පැත්තට කියන්නේ P type අර්ධ සන්නායක පැත්තට ඍණ සම්බන්ධ කරා මොනවද වෙන්නේ? මේක විරුද්ධ ද්‍රව්‍යයක් තියෙන. ඒතර මොකද වෙන්නේ? විරුද්ධ ද්‍රව අනිවාර්යෙන් ආකර්ෂණය. ඒතර මේ ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා
මේ පැත්තට සම්බන්ධ වෙනවා. මේ කුහර මේ ඉලෙක්ට්‍රෝන වලින් පුරවනවා. ඒතර මේ පැත්ත මොනවද දෙන්නේ? මේ පැත්ත මේ බැටරි මේ ඉලෙක්ට්‍රෝන රික්තයක් තියෙනවා. ඒතර මෙතන ඇවිල්ලා මේ ධන පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික පුරවනවා. ඒතර මේකෙන් පස්සේ මේ ආයත ප්‍රදේශ විශාල වෙනවා. ඒකලොන්ට ඔයගොල්ලන්ට වෙනවා මේ විභව භාජකයේ වැඩි වෙනවා. ඒතර මේ නිකන් ගේට්ටෝ ටික තවත් හොඳට තවත් ලොකු වෙනවා වගේ කතාවක් වෙන්නේ. ඒතර මෙතනදී කිසිම ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරනවද? නැහැ. ඒතර මෙතනදී ඉලෙක්ට්‍රෝනයක් ගමන් කරන්න නැතිඳ මේ පරිපථය විසන්ධි අවස්ථාවේ තියෙනවා. අපි මේකට කියනවා පසු නැඹුරු අවස්ථාවට අපි පත් කරනවායි කියලා. හරි. මේ වෙනකම් මම කියලා දුන්නා මොකක් හරි ගැටලුවක් තියෙනවද? පරිපථයක් කොහොමද මේ pn සංඛ්‍යාව පෙර නැඹුරු කරන්නේ පසු නැඹුරු කරන්නේ ඔය එතන කොහේ හරි ගැටලුවක් තියෙනවද? සර් අර පෙර නැඹුරු කරන්නේ කියන්නේ ඔය. මට මේ කියන්නේ කියනවා කියලා මොනාරි හැයනවා හරියට පැහැදිලි නෑ පොඩ්ඩක් මේ කියන්න පුළුවන් හයියේ. සර් අර පෙර නැඹුරු ඔව් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. පසු නැඹුරු කරන එක පැහැදිලිද? ඔව් සර් තේරුණා සර්. දැන් ඔයගලන් ගන්න මම ආයෙත් උදාහරණයක් ගන්නම්. ඒතර මේ උදාහරණ ඉස්සලා බලන්නකො අපි පෙර නැඹුරු කරනවා කියලා කියන්නේ සරලවම කිව්වොත් පෙර නැඹුරු කරනවා කියලා කියන්නේ අපි මාර්ගයක් තියෙනවා නම් ඒ මාර්ගයේ ඉලෙක්ට්‍රෝන හදන යන විදියට මේ මාර්ගය හදන එක තමයි සන්නායකයක් තියෙනවා. සන්නායක තුලින් ධාරාව ගලනවා නම් අන්න ඒ පරිපථයට අපි කියනවා පෙර නැඹුරු පරිපථය. දැන් මේක ඔයගලන්ට ගත්තම මේකේ ලයිට් එකක් තියෙනවා, විදුලි බල්බයක් තියෙනවා, ඊට පස්සේ වියලි කෝෂයක් තියෙනවා. පරිපථය මේක සම්බන්ධ කරපු ගමන් මේ වියලි කෝෂය පත් වෙනවා. ඒතර මේ වියලි කෝෂය කියන එක මේ දිශාව ආදාළ වෙන්නේ නැහැ. මේක ඕන පැත්තකට විදුලිය දුන්නා පත් වෙනවා. ඒතර මේක පත් වෙනවා කියන්නේ මේකේ ධාරාව ගමන් කරනවා. ඒතර ධාරාව ගමන් කරනවා කියන්නේ මේක ඇවිල්ලා අනිවාර්යෙන් පෙර නැඹුරු වෙලා තියෙනවා. ඒතර පෙර නැඹුරු වෙනවා කියලා කියන්නේ ඔයගොල්ලෝ මතක තියාගන්න පෙර නැඹුරු වෙනවා කියන්නේ ධාරාවක් ගමන් කරනවා. ඒතර මේ පෙර නැඹුරු අවස්ථාවට පරිපථයක pn ජංක්ෂන් එකක් pn මේ සංධියක් කොහොමද අපි පෙර නැඹුරු කරන්නේ? බලන්න මෙන්න මේ වගේ තියෙනවා pn සංධිය. හරිද? හරි. අපි මෙතනට අපි සම්බන්ධ කරන්නේ කිසිම මේ වියලි කෝෂ සම්බන්ධ කරන්නේ අපි pn සංධිය විතරක් මේක අපි මෙතන pn කියලා කියමු. එතකොට බලන්න p එකේ මේ p සංධියේ නැත්තම් p අර්ධ සන්නායකයේ පැත්තේ තියෙන්නේ වැඩිපුර ධන කුහර. එතකොට n පැත්තේ තියෙන්නේ වැඩිපුර ධන කුහර කියන්නේ අපිට මේක තව විදිහට කියන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන රික්තයක් තියෙන්නේ p පැත්තේ. එතකොට n පැත්තේ හරි මම කියන එක අපහැදිලි වගේ තියෙන මම අවසර පැහැදිලි කරන්න. ඉලෙක්ට්‍රෝන රික්තයක් කියලා කියන්නේ දැන් මෙතන ඔයගොල්ලන් දන්නවා ඉලෙක්ට්‍රෝන අර අපි p පැත්තේ මොනවද කරේ? තිබ්බ මේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් තමයි අපි මාත්‍රණය කරේ. එතකොට මාත්‍රණය කරද්දී තුන්වෙනි එකේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි සිලිකන් ඩැලිසි තියෙනවා කියන්නකො සිලිකන් අණු 10ක් උදාහරණයක් ගත්තේ. ඒතර ඒ අණු 10 වෙනුවට අපි දානවා බෝරෝන් අණු 3ක්. සිලිකන් අණු මුළු මේ සන්නායකයේම සිලිකන් අණු 10යි. හරිද? ඒතර ඒකෙන් අපි ප්‍රතිස්ථාපනය කරනවා මේ බෝරෝන් අණු 3ක් සිලිකන් අණු 3ක් වෙනවා. ඒතර මොනවද වෙන්නේ? අර ඉස්සල්ලාගේ බෝරෝන් අණු එක තියෙන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 3යි. එතකොට ඉලෙක්ට්‍රෝන 3 වගේ ඉලෙක්ට්‍රෝන 3ක් අඩු වෙනව නේද අර මේ සිලිකන් ඩැලිසේ p පැත්තේ. අන්න ඒ අඩු වෙච්ච ඉලෙක්ට්‍රෝන වෙනුවට අපි කියනවා ධන කුහරයක් කියලා. ඒතර ඉලෙක්ට්‍රෝනයක් අයින් වුණාම එතන කුහරයක් නිර්මාණය වෙනවා. ඒ වගේ මේ නිර්මාණය වෙච්ච එක තමයි අපි ධන කුහරයක් කියන්නේ. ඒතර ඉලෙක්ට්‍රෝන මම හිතනවා n type එක පොඩ්ඩක් පැහැදිලිද කියලා. මොකද අපි මේකෙත් අර සිලිකන් අණු මේ සන්නායකෙම තමයි සිලිකන් අර්ධ සන්නායකයේ සිලිකන් එක වෙනකොට අපි දානවා වෙන පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. ඒතර ඒ ආගාව තියෙනවා ඉලෙක්ට්‍රෝන 5ක්. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඒතර ඉලෙක්ට්‍රෝනයක් වැඩි. අර ඉස්සලා කියපු 10 මේ ඉලෙක්ට්‍රෝන 10ම ගත් මේ මූලද්‍රව්‍ය 10 අරගෙන ඒ මූලද්‍රව්‍ය 3ක් වෙනුවට අර මේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5 තියෙනවා මේ ඇඩ් කරලා මොනවද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන 3ක් වැඩිපුර තියෙනවා. අන්න ඒ විදිහට තමයි n type එක හැදෙන්නේ. හරි දැන් අපි කොහොමද මේ පෙර නැඹුරු කරන්න කියලා බලමු. දැන් හැමතිස්සෙම pn සංධියක් නිර්මාණය කරාම කියන්නේ මේක මේ වගේ මේ කනෙක්ෂන් එකක් ලබා දුන්න විට මේ pn සහ n සංධිය අතර පොඩි ආයත ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. මේකට අපි කියනවා විභව භාජකයක් කියලා. මේක පොඩි ගේට් එකක් වගේ ගේට්ටුවක් වගේ ක්‍රියාත්මක වෙනවා. ඒතර මේකෙදි මොනවද වෙන්නේ? මේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන මේ
දැන් මෙතන ජංක්ෂන් නේ මෙතන පොඩි සංදියක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මෙතනින් එහාට මෙයා n මෙතනින් එහාට මෙයා p. එතකොට මෙතනින් මොනවද මේ පැත්තේ ධන ඒවා තියෙන්නේ. මේ පැත්තේ ඍණ ඒවා තියෙන්නේ. එතකොට මේගොල්ලන් ඇවිල්ලා මේ දෙක එකතු වෙලා මෙන්න මෙතන පොඩි ගේට් එකක් හදනවා. මෙතන නිකන් මේ මෙතන ධන ඍණ නෑ. මෙතන නිකන් ශුන්‍ය ප්‍රදේශයක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේකට අපි කියනවා ආයත ප්‍රදේශ කියලා. මේ ආයත ප්‍රදේශ අපි මේ ආයත ප්‍රදේශයෙන් ඉලෙක්ට්‍රෝන පන්නන්න ඕනේ. මේ අපේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න මාර්ගයක් නිර්මාණය කරන්න. අන්නේ ඉලෙක්ට්‍රෝන පන්නන ක්‍රියාවලිය තමයි අපි කරන්න යන්නේ. එතකොට මේකෙදි අපි පෙරනැඹුරු කරනවා කියලා කියද්දී අපිට කරන්න ඕන මොනවද? මේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තේ ඉඳලා මෙන්න මේ ධන පැත්තට කොහොම හරි කරලා ජම්ප් එකක් දාගන්න උදව් කරන්න තමයි තියෙන්නේ. එතකොට අපි මේ කරන්නේ අපි ක්‍රම දෙකකට කරලා බලමු කොහොමද වෙන්නේ කියලා. අපි එක විදිහ අපි ඉස්සෙල්ලාම අපි සම්බන්ධ කළු මේ ද්‍රව්‍යයන් දෙකට විරුද්ධ ද්‍රව්‍යයන් දෙකක් තියෙන එකක් සම්බන්ධ කරලා බලමුකෝ. එතකොට මේක ඍණ මේකද. දැන් බලන්න මේ පැත්තේ ඍණ. දැන් මේ පැත්තේ ඍණ තියෙද්දි අනිවාර්යෙන් විරුද්ධ ද්‍රව්‍යයක්. විරුද්ධ ද්‍රව්‍යයක් කියලා කියන්නේ මෙහා ඍණ. ඍණ කියන්නේ මෙහා ගාව ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා ඉලෙක්ට්‍රෝන. මේ එතකොට මෙහා ගාව ඉලෙක්ට්‍රෝන රික්තයක් තියෙනවා. එතකොට මොනවද වෙන්නේ? මෙහා ඉලෙක්ට්‍රෝන ගිහිල්ලා මේ පැත්තට සම්බන්ධ කරනවා. මේක අනිත් පැත්තට කියන්නත් පුළුවන්. මේ ධන පොර ඇවිල්ලා මේ ඉලෙක්ට්‍රෝන පුරවනවා කියලා කියන්නත් පුළුවන්. ඒක ඇවිල්ලා කියන විදිය අනුව වෙනස් වෙනවා. ඇත්තටම වෙන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ. ඉලෙක්ට්‍රෝන ගමන් කරලා මේ ගොර වලට ඉලෙක්ට්‍රෝන වැටෙනවා. හරි. ඊට පස්සේ මෙයාගේ පැත්තේ ධන. ඒ කියන්නේ මෙයා ගාව ඉලෙක්ට්‍රෝන රික්තකයක් තියෙනවා. හරි. මේ පැත්තේ n. මෙයා ගාව ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. දැන් මෙයා ගාව තිබ්බා වගේ කතාවක් මෙයා ගාව තියෙනවා. දැන් මෙයා මොනවද කරන්නේ? මෙයා මේ ඉලෙක්ට්‍රෝන ටික ඇවිල්ලා මෙයාගේ කෝර ටික පුරවනවා. දැන් බලන්න මෙයා ඉලෙක්ට්‍රෝන මෙයාගේ කෝර ටික පුරවනවා. මෙයා මේ පැත්තෙන් එලා මෙයාගේ ඉලෙක්ට්‍රෝන ටික පුරවනවා. එතකොට මොනවද වෙන්නේ? මේක ඇතුලෙන් ගමන් කරනවා ඉලෙක්ට්‍රෝන කිසිම දෙයක්. කියන්නේ මේක හරහා මේ පැත්තට හරි මේ පැත්තට හරි ඉලෙක්ට්‍රෝන ගමන් කරනවද නැහැ. එතකොට මේ ආයත ප්‍රදේශ තවත් විශාල වෙන එක තමයි වෙන්නේ. ආයත ප්‍රදේශ විශාල වෙනවා කියන්නේ මේ ගේට් එක තවත් ටිකක් විශාල වෙන එක වෙන්නේ. එතකොට මේකේ මේ පෙරනැඹුරු වීමක් නෙමෙයි වෙලා තියෙන්නේ. මේ විදුලිය ගමන් කරන එක තවත් බාධාව වැඩි වෙලා තියෙනවා. එතකොට මේක පසුනැඹුරු කිරීමක් තමයි වෙන්නේ. එතකොට හොඳට බලාගන්න පසුනැඹුරු කරද්දී අපි එක සමාන ද්‍රව්‍යතාවයක් තියෙන දෙකක් නෙවෙයි සම්බන්ධ කරන්නේ. විෂම ಜಾති ද්‍රව්‍ය දෙක සම්බන්ධ කර p type එක කියන ධන n type එක කියන ඍණ භාණ්ඩ ධන ඍණ සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට ධන ඍණ මේ පැත්තෙන් ගත්තත් ධන ඍණ ධන ඍණ. ඒ කියන්නේ විරුද්ධ ද්‍රව්‍යයන් දෙකක් තියෙන සම්බන්ධය තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර ඕක ඇවිල්ලා පසුනැඹුරු කරන්නේ. දැන් මම එන්නම් පෙරනැඹුරු පැත්තට. ඒතර තියෙන අවස්ථා දෙකයිනේ බැටරිය සම්බන්ධ කරන විදුලි කෝෂය සම්බන්ධ කරලා අවස්ථා දෙකයි තියෙන්නේ. එතකොට මේකෙදී බලන්න අපි p type n type මේක ධන මේක ඍණ. ඒතර මේකෙදී අපි දැන් ඉස්සල අවස්ථාවේ කරේ විරුද්ධ ද්‍රව්‍ය දෙක තියෙන දෙකක් දැන් අපි එක ස්පියන් දෙකක් තියෙන දෙකක් සම්බන්ධ කරමු. ඒතර මේකෙදී වෙන්නේ ඔයගලන් බලන්න මේ පැත්තේ ඍණනේ මේ පැත්තේ ධන. ඒතර මෙයා කරන්නේ මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. එයි එක සමාන ද්‍රව්‍යයක් තියෙන මෙතන ඍණ මෙතන ධන නේද? දැන් මෙයා මොනවද කරන්නේ? ඍණ ඍණ. ආකර්ෂණය වෙන්නේ විකර්ෂණය. ඒතර මේ පැත්තේ මෙයා මේ පැත්තට තල්ලුවක් කරනවා. ඒතර මෙතන තියෙනවා ආයත ප්‍රතිශතයක්. කියන්නේ විභව වාදකයක් තියෙනවා. ඒතර මේකෙදී මෙයා මේ පැත්තට ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා වගේම මෙයා මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඉල්ලනවා. පේනවද? ධන කියන්නේ මෙයා ඉලෙක්ට්‍රෝන මේ පැත්තෙන් ඉල්ලනවා. ඒතර මොනවද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන මේ ආයත ප්‍රදේශයෙන් පැනලා කියන්නේ පයින්ම නෙවෙයි මේක හරහා මේක ගමන් කරනවා. ඒතර මේක හරහා ගමන් කළා මේක මාර්ගයක් නිර්මාණය වෙලා මේකේ නොකොඩවා කියන්නේ විදුලිය ධාරාව තියෙනකම් මේකේ ධාරාව ගමන් කරනවා. හරි. මේක තමයි පෙරනැඹුරු අවස්ථාවකට pn සංඛ්‍යාවක් පත් කරනවා කියලා කියන්නේ. හරි. පැහැදිලිද? ඔව්. හරි. අනිත් පැත්තත් පැහැදිලි නේද? හරි. පැහැදිලි කියලා හිතාගෙන කරනවා. ඔයගලන් මේක පැහැදිලි නම් කියන්නේ. එතකොට pn මේ සංධි වල ලාක්ෂණික චක්‍රයක් තියෙනවා. ඒකට ඒක අපි කිව්වොත් pn සංධියේ පෙරනැඹුරු ලාක්ෂණික චක්‍රයේ මේ වක්‍රය නැත්තම් ලාක්ෂණය කියලා කිව්වොත් අපිට පුළුවන් මේකේ අපි ධාරාවට කියන්නේ y පැත්තට ධාරාවත් p පැත්තට විභවය. ඒතර ඔයගොල්ලන් මේක දැනගන්න ඕනේ විභවය කියන්නේ යා භාගයක් මත යැපෙන්නේ නැහැ. මොකද විභවය ධාරාව වැඩි වෙන්න විභවය වැඩි වෙන්න ධාරාව තමයි මේ y අක්ෂය මේ i කියලා තියෙන්නේ. හරි. මේකෙදී
දැන් අපි ධාරාව එක මේකේ අනිත් කාරණා ලොක්කෝ මේ නියතව පවත්වගෙන අපි විභවය වැඩි කරගෙන යනවා. විභවය වැඩි කරගෙන යද්දී මේ විභවයේ යම් තාක් දුරට මෙහා විභවය වැඩි කරනවා. නමුත් මේ pn සංදියේ විභවය වැඩි වෙන්නේ නැහැ. ඇයි වැඩි වෙන්නේ නැති කියලා මම පැහැදිලි කරන්න. මෙයා වැඩි කරන යම් තාක් දුරට මෙන්න මේ වගේ අපි මේක ගමු ජර්මේනියම් කියලා. ජර්මේනියම් වල මේ විදියට මේ යම් එක පොයින්ට් එකක් එද්දී මෙයාගේ විභවය වැඩි කරගෙන යනවා. විභවයට අනුලෝමව මෙයාගේ විභවයත් වැඩි කරගෙන යනවා. මෙයාගේ ධාරාවත් වැඩි කරගෙන යනවා. ඒතර මේකෙත් ධාරාව ඔතන සිලිකන් එකත් එනවා මේ විභවය වැඩි කරන ධාරාවේ කිසිම වෙනසක් නැහැ. ඔන්න එක අවස්ථාවකදී දෙයක් ධාරාව වැඩි කරනවා විභවයත් එක්ක. ඒකට මෙන්න මේ අවස්ථාව. මෙතන මේ අවස්ථාවට අපි කියනවා දේයලීය වෝල්ටේජතාවය. ඒතර මේ දේයලීය වෝල්ටේජතාවය කියලා කියන්නේ අපි පෙර නැඹුරු කරානේ ඉස්සෙල්ලා මතකද? මේ පෙර නැඹුරු කරද්දී අපි දෙන්න ඕන විභවයක් තියෙන. ඒ කියන්නේ මේක දැන් අර ආයත ප්‍රදේශයෙන් පන්නන්න එපා. ඒක පන්නන්න අදාළ දැන් මෙයා කරන්නේ මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන ඒක ඍණ පැත්ත මේ n පැත්තට දුන්නාම ඉලෙක්ට්‍රෝන පුෂ් කරනවා. ධන පැත්තෙන් ඇදිනවා. මෙන්න මේ පුෂ් එකයි මේ අදින එකයි මේ විභවය කියලා කියන්නේ. ඒතර මේ විභවය යම් තාක් දුරට මේ යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාව පැනනොත් පස්සේ තමයි මේ ධාරාව ගලන්න පටන් ගන්නේ. ඒතර අපි ඒකට කියනවා දේහලීය වෝල්ටීයතාවය. ඒතර ජර්මේනියම් වල තියෙනවා 0.2ක් 0.3ක් සිලිකන් වල තියෙනවා 0.6ක් 0.7ක් අතර දේහලීය වෝල්ටීයතාවයක් තියෙනවා. අඩුම ගානේ මේ අපි මෙතන ජර්මේනියම් කියලා කතා කරොත් මේක n මේක p කියලා කතා කරොත් මේක ජර්මේනියම් මේ pn සංදියක් නම් අනිවාර්යෙන් මේක 0.6ක් හෝ 0.7ක අවම විභවාන්තරයක් තියෙන්න ඕනේ මේකේ විදුලියක් ගමන් කරන්න. එහෙම තිබ්බේ නැත්නම් මේකේ විදුලියක් ගමන් කරන්නේ නැහැ. මොකද මෙයා මේ දේහලීය වෝල්ටීයතාව වෙනකම් මෙයාගේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙර නැඹුරු වෙන්නේ කවදාවත් 0.6ට මේ විභවාන්තරය 0.6ට එනකම් මේ සිලිකන්. ඒතර ජර්මේනියම් ගත්තොත් 0.3ක් හෝ 0.2ක් අවම වශයෙන් තියෙන්න ඕනේ. ඒතර මේකට කියනවා pn සංදියේ පෙර නැඹුරු ලාක්ෂණිකය කියලා. හරි. මේක පැහැදිලිද? මම හිතනවා පැහැදිලි කියලා. ඊට පස්සේ දැන් මේක පෙර නැඹුරුනේ. මේ පොඩි සංකල්ප ටික දාගත්තා නම් අපිට අත්දැකීම් පැහැදිලි. දැන් මේක පෙර නැඹුරු එකේ ඔයගොල්ලන් දන්නවා මෙන්න මේ වගේ ලාක්ෂණික චක්‍රය යනවා. පසු නැඹුරු එකේ මේ වගේ මෙන්න මේ වගේ දැන් එතකොට මේක ඇවිල්ලා v minus මේක v plus මේක i plus මේක i minus. එතකොට පසු නැඹුරු කරනවා කියලා කියන්නේ මෙයා විභවය අනිත් පැත්තට කියන්නේ පසු නැඹුරු අවස්ථාවේ විභවය වැඩි කරගෙන යනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා 1 ලක්ෂයක් වෙනකම් මෙයාගේ විභවය මේ ධාරාවේ කිසිම වෙනසක් නැහැ. නමුත් මෙයා එක ක්ෂණික වැඩිවීමක්. ඒ කියන්නේ මේ pn සංදියේ විනාශ වීමක් සිද්ධ වෙනවා. ඒතර මේ අවස්ථාවට අපි කියනවා පසුකුළු වෝල්ටීයතාවය. ඒතර පසුකුළු වෝල්ටීයතාවයට වඩා නැත්නම් පසුකුළු වෝල්ටීයතාවට ආසන්න අගයක් ආපු ගමන් මේ pn සංදිය විනාශ වෙලා අධික ධාරාවක් ගමන් කරනවා. ඒතර මේක තමයි pn සංදියක පෙර නැඹුරු චක්‍ර දෙකම එකතුව. ඒතර මේකේ තමයි මෙතනට අපි කියනවා පෙර නැඹුරු එකේ අපි මේ වගේ මේ ධාරාව වෙනස් වෙන්න පටන් ගන්න ස්ථානට අපි කියනවා දේහලීය වෝල්ටීයතාවය. එතකොට පසු නැඹුරු එකේ මේ ධාරාව අධි ධාරාවක් ගලන ස්ථානයේ පටන් ගන්න තැනට කියනවා පසුකුළු වෝල්ටීයතාවය. මේක ලියා ගන්න බෑ. මේක තමයි ලාක්ෂණික චක්‍රයේ තියෙන ප්‍රධාන ආකාර දෙක pn සංදිය. ඒතර මේක ඔයගොල්ලන් ලියා ගන්න පසු නැඹුරු. මෙතන පසු නැඹුරු, මෙතන පෙර නැඹුරු. හරි මම
ඉස්සරහට කරන්නද මේක පැහැදිලි නේද? අවුරුදු කෙනෙක් කියන්නේ පැහැදිලි නැති කියලා. මොකද නැත්තම් මේ පැහැදිලි නැතුව කරලා අපරාධ. පැහැදිලි සර්. අපි දැන් යන් කොහොමද මේ දැන් PN සංදේයක ප්‍රායෝගික අවස්ථාවක් තමයි අපි ඩයෝඩයක් කියලා සඳහන් කරන්නේ. ඒතර මේ ඩයෝඩ් එක කොහොමද කියන ලාක්ෂණික වක්‍රයේ තියෙන හැම කියන කාරණයක්ම උගලන්ට පැහැදිලි. එතකොට ඩයෝඩ් දැන් අපි PN සංදේයයක් කියලා ගත්තොත් මේ වගේ PN සංදේයයක් අපිට ලකුණු කරන්න. ඒතර PN සංදේයක අපි දන්නවා PN. ඒතර P කියන්නේ ධන. P කියන්නේ ඇනෝඩ්. N කියන්නේ ඍණ. මේක කැතෝඩ් විදිහට මේ සඳහන් කරන්න පුළුවන්. ඒතකොට මේකේ මේ පැත්ත P මේ පැත්ත N. ඒතකොට මේ පැත්ත මේ ඇනෝඩය මේ පැත්තේ කැතෝඩය. හරි. මේක තමයි ඩයෝඩ් එක දිශාවන් ලකුණු කරන විදිහ. ඒතකොට මේකේ ධාරාව ගලන්නේ ওই පැත්තට. ධන ඉඳලා මේ පැත්තට ධාරාව ගමන් කරනවා. මේක තමයි PN සංදේයක මූලික ලක්ෂණ. ඒතකොට PN මේ ඩයෝඩ් වර්ග කීපයක් තියෙනවා. ඒවා ටික ටක් ගාලා බලලා මේක ගන්නවට. ඩයෝඩ් මූලික වශයෙන් ඩයෝඩ් වර්ග කීපයක් තියෙනවා. ඇවිල්ලා සිජුකාරක ඩයෝඩ්. ඒතර සිජුකාරක ඩයෝඩයක් කියලා කියන්නේ ප්‍රත්‍යාවර්ත ඔයගොල්ලන් දන්නවා AC පරිකර සටහන නැත්නම් සංකේත වෙන්නේ මේ ආකාරයට. ඒතර අපිට තියෙනවා කුඩා සංඥා ඩයෝඩ් නැත්නම් ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ්. ඒකත් මේ විදිහටම විතර සිජුකාරක සහ මේ ලක්ෂ්‍ය ස්පර්ශක ඩයෝඩ් දෙකම එකම පරිපථ සටහන සංකේතයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ සෙනර් ඩයෝඩයක් කියලා තියෙනවා. අපි ඒකත් බලමු මොකක්ද මේ සෙනර් ඩයෝඩයක් කියන්නේ කියලා. ඒ සෙනර් ඩයෝඩ් විතර මෙන්න මේ වගේ පරිපථ සටහන පොඩ්ඩක් වෙනස් වෙනවා. ඊට පස්සේ සෙනර් ඩයෝඩ් එකේ දැන් ඉස්සෙල්ලා කියපු දෙකේම සිජුකාරක ඩයෝඩේ අපි භාවිතා කරන්නේ AC නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් කරන්න. ඊට පස්සේ ලක්ෂීය මේ ඩයෝඩේ ලක්ෂීය ස්පර්ශක ඩයෝඩයත් මේ වගේ. ඒතර මේක පුළුවන් අධිසංඛ්‍යාත තරංගයක් සිජුකරණය කරන්න. ඒතර දෙකේම කරන්නේ සිජුකරණය තමයි. ඒතර සෙනර් ඩයෝඩ් එකේ පුළුවන් විභවය යාමනය කරන්න. ඒතර විභවය යාමනය කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි විචල්්‍ය විභවයක් කියන්නේ ප්‍රත්‍යාවර්ත විභවයක් වගේ තියෙන එකක් අපිට ඕනේ යම්කිසි විභවයකින් වඩා උඩට යන්න බෑ. දැන් හිතන්න උදාහරණයක් වශයෙන් තියෙනවා AC කරන්ට් එකක් අපි විභවය ධන පහත් ඍණ පහත් අතර දෝලණය වෙනවා. ඒතර මේකෙදි අපිට ඕනේ ඍණ පහට මේ ඍණ විභව අන්තරයක් ලබා දෙන්න එපා. නමුත් අපිට ධන පහත් එපා. අපිට මේ විභවය බිඳුවත් හතරත් අතර තමයි අපිට ලබා දෙන්න. අන්න ඒ වගේ විදුලිය යාමනය කරන්න අපි මේ සෙනර් ඩයෝඩය භාවිත කරනවා. සෙනර් ඩයෝඩය අපි ක්‍රියාවලිය පොඩ්ඩක් බලමු. ඊට පස්සේ තියෙනවා ඩයෝඩ් වර්ග දෙකක් අපිට තියෙනවා ආලෝක විමෝචක ඩයෝඩ් LED කියලා ඩයෝඩයක් තියෙනවා. ඊට පස්සේ ප්‍රකාශක ඩයෝඩ් එක කියලා එකක් තියෙනවා. ඒක ඇවිල්ලා සෙන්සරයක් විදිහට ක්‍රියා කරනවා. කියන්නේ අපිට පුළුවන් විදුලිය ආලෝකය ලැබෙද්දී ඒකේ තියෙන ප්‍රතිරෝධය වෙනස් වෙනවා වගේ දේවල් ඒ ඩයෝඩයෙන් කරගන්න. මේක තමයි ප්‍රධාන ඩයෝඩ් වර්ග පහ. එතකොට ඒකට පස්සේ අපි යම් සෙනෝ ඩයෝඩයක් කියන්නේ මොකක්ද කියලා බලමු. ඒතර සෙනෝ ඩයෝඩ් එක මේ සාමාන්‍ය ඩයෝඩ් එකට වඩා වැඩි විශාල වෙනසක් නැහැ. මේකේ තියෙන්නේ ඉතා කුඩා පෙරනැඹුරු ධාරාවක්. ඒ කියන්නේ පෙරනැඹුරු ධාරාවට වඩා මෙයා ගාව පසු නැඹුරු ධාරාව විශාලයි. නැත්නම් උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි දන්නවා අනිත් හැම ඩයෝඩයක්ම පසුකුළු වෝල්ටීතාව කියන්නේ මේ ඊටාම ළඟින් තියෙන. ඒ වගේම පසුකුළු වෝල්ටීතාව ළඟා වුණ ගමන් මේ ධාරාව පිච්චිලා යනවා. එතකොට මේ PN සංදිය පිච්චිලා යනවා. එතකොට මේකෙදි සෙනර් ඩයෝඩ් එක එයාට හැකියාවක් තියෙනවා මේ ධාරාව මේ පසුකුළු වෝල්ටීතාව ලඟ වුණත් අඩු මේ උෂ්ණත්වයක් යටතේ ක්‍රියා කරන. ඒ කියන්නේ මේ ධාරාව වැඩි වුණත් මේකේ උෂ්ණත්වය වෙනසක් වෙන්නේ නැහැ විශාල වශයෙන්. ඒතර මේක පිච්චෙන්න තියෙන මේ සම්භාවිතතාව වැඩි. ඒතර ඒ කියන ආකාරයෙන් මේගොල්ලන් ක්‍රියාත්මක කළා මෙයාට පුළුවන් පසුකුළු ඉතා අධික පසුකුළු වෝල්ටීතාවයක් නැත්නම් පසුකුළු ධාරාවක් මෙයාට රඳා පවත්ව ගන්න. ඒතර ඒ කියන ආකාරයෙන් තමයි මේක භාවිතා වෙන්නේ. එතකොට සෙනර් ඩයෝඩයක් අපි යොදාගන්නේ හැමතිස්සෙම පරිපථයකට අපි මේ වගේ පරිපථයක් අපි හිතමු මේක තමයි විවරේ නැත්නම් මේ භාවිත කරන බල්බය කියලා කියමු. ඒතර මේ බල්බයට අපි හැමතිස්සෙම සමාන්තරගතව තමයි මේ සෙනර් ඩයෝඩයක් භාවිත කරන්නේ. ඒතකොට මේකෙදි මොනවද වෙන්නේ? ඔයගලන් දන්නවා හැමතිස්සෙම විභවාන්තරයේ මේ
සමානයි මේ වගේ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙතනදී විභවාන්තරය සමාන හින්දා මෙයාට පුළුවන් මෙයාට අපි විභවයක් තීරණය කරොත් මේ විභවය තමයි මෙයාටත් ගන්න. හරිද? එතකොට මෙයා මේ විභවය මෙයා ගත්තට පස්සේ දැන් අපි හිතන්නකො අපි යම්කිසි විභවයක් දුන්නා කියලා. පහයි විභවය වෝල්ට් 5ක් දුන්නා කියලා. එතකොට මෙයා යම්කිසි විභවයක් මෙයා 3යි වෝල්ට්. 3යි වෝල්ට්. එතකොට විභවාන්තරය දෙකක් ඉතුරු වෙනවා. අන්න ඒ දෙක ලබා ගන්න අනිවාර්යයි. කියන්නේ ඉතුරු වෙන විභවය ලබා ගන්න මෙයා අනිවාර්යෙන් ශ්‍රේණිගතව යම්කිසි විදියට ප්‍රතිරෝධය සම්බන්ධ කරනවා. එතකොට සෙනර් ඩයෝඩ් එකක් පරිපථයක සම්බන්ධ කරද්දී යාට තියෙන්න ඕනේ සපුරා ගන්න ඕන නීති කීපයක් තියෙනවා. එකක් තමයි සෙනර් ඩයෝඩ් එක අපි ආරක්ෂා කරන්න ඉතින් ඉන්න මේ උපාංගයට සමාන්තරගතව සම්බන්ධ කරන්න. ඊට පස්සේ සෙනර් ඩයෝඩ් එකට ශ්‍රේණිගතව නැත්තම් මේ උගලන්ට පේනවා ශ්‍රේණිගතව තියෙන්නේ. මේක ධාරාව මේක මේ ප්‍රතිරෝධය හරහා ගියාන් පස්සේ තමයි මේ මේකට හරි යන්නේ. ඒතර මේ පරිපථය සෙනර් ඩයෝඩ් එකට හෝ මේ විපරයට ශ්‍රේණිගතව ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්න. ඇයි සම්බන්ධ කරන්න ඕනේ? මෙයා ධාරාව යම් කිසි ප්‍රමාණයක් ගත්තන් පස්සේ ඉතුරු විභවය ලබා ගන්නට කෙනෙක් ඉන්න ඕනේ. ඒතර මේක තමයි සෙනර් ඩයෝඩ් එක පරිපථයක සටහන් කරද්දී අපි සඳහන් කරන ඉස්සල්ලාම කොටස් ටික. කියන්නේ ප්‍රධානව සපුරන්න පුළුවන් නීති ටික. එතකොට අපි මේ කොහොමද ඩයෝඩ් එක භාවිත කරලා කොහොමද ඍජුකරණය කරන්නේ කියලා අපිට අක්කා බලමු. එතකොට මේකෙදි අපි ඍජුකරණය කරනවා කියන්නේ ධාරාවක් කාලය සමග විභව වෙනස් වෙන ධාරාවක් අපි ඍජු ධාරාවක් වට. ඒ කියන්නේ කාලය සමග වෙනස් නොවන ධාරාවක් සරල ධාරාවක් බවට පත් කරනවා. එතකොට මේකෙදි අපි පරිපථ සටහන කතා කරොත් අපි මේ විදිහට පරිපථ සටහන ටිකක් අදින්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම යමු මේ අර්ධ ඍජු තරංගකරණය. ඒක අපිට ඒකට පුළුවන් යෝගී මේකේ උගලන් එකට ආයවටයක් දැන් මෙතන ගන්නවා. මේක අනිවාර්යයෙන් එක පැත්තක් එනවා ඍණ පැත්තේ එන්නේ. ධන පැත්තේ එනවා ඍණ පැත්තේ එන්නේ. ඒතර මේක තමයි අර්ධ ඍජු තරංග මේ අර්ධ ඍජු කරන්නේ. ඒතර මේකදී ඔයගලන්ට පේනවා එක අර්ධයක් සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට මේක ඔයගලන්ට මතක් කරලා මේ කියන්නේ මේක ඔයගලන්ට මම හිතනවා ලේසියට. මේක තමයි අර්ධ ඍජු කරන්නේ. ඒතර මේකදී අපි පාවිච්චි කරන එක ඩයෝඩ් එකයි. ඊට පස්සේ අපි මේ පූර්ණ ඍජු කරන. ඒතර පූර්ණ ඍජු කරණය කරද්දී අපි ඩයෝඩ් සම්බන්ධ කරලා තියෙනවා මේ වගේ ආකාර දෙකක්. කියන්නේ පරිපථ සටහන් දෙකක් අරින්න පුළුවන් දෙකම එකයි. අපි ඒතර මේකෙදී ඔයගලන්ට පේනවා මේ පැත්තෙන් ධාරාව ඇවිල්ලා මේක හරහා ගිහිල්ලා මෙතන යනවා. ඒතර මේ පැත්තෙන් ධාරාව වෙද්දි මේක හරහා ගිහිල්ලා මේ පැත්තෙන් යනවා. මේකෙන් මේ දෙක සම්බන්ධ කරොත් නැවත අපව පිටිපස්සට ඇති ධාරාව මේ පිළිවෙලට යනවා කියලා පේනවා. ඒතර මේ ඍජුකරණයේදී ධාරාව මේ පරිපථ සටහන අඳින්න කියලා ඔයගලන්ට මේ විදිහට පරිපථ සටහන එක ආකාරයකට අඳින්න පුළුවන්. මේක අඳ ගන්න ඕන ටක් ගාලා අඳ ගන්න. මම මේක මකන්න අපි සම්මත විදියට අරගෙන සම්මත විදිය නෑ මේකට ඔයගලන් කිසිම වැරද්දක් නෑ. ඒ කියන්නේ එහෙම ප්‍රශ්නයක් නෑ. මේ දෙකම එකයි. මේ අඳින ක්‍රමයේ පොඩි වෙනසක් වෙලා විතරයි තියෙන්නේ. මේක මතක තියාගන්න ඕනේ. කියන්නේ අඳින විදිය මේ වගේ කටපාඩම් කරන්නේ නැතුව මතක තියාගන්න පුළුවන් කියලා. එතකොට ඔයගලන්ට පේනවා මෙතන ප්‍රත්‍යවර්ත ධාරාව වෙනවා. මෙතන ඔයගලන්ට ඍජු ධාරාව ලබා ගන්න පුළුවන්. එතකොට මේකෙදි ධාරාව මේ පැත්තෙන් ගමන් කරනවා කියලා හිතුවොත් මේ විදිහට ගමන් කරනවා මේ පැත්තට යන්න බෑ. ඊට පස්සේ මේක අපේ විපරය හරහා ගිහලා නැවත අපේ ඍණ පැත්තට යනවා. මේ විදිහට එන හැම ධන ධාරාවකම මේ පැත්තට ධන විදිහට මේ පැත්තට ඍණ විදිහට මේක සම්බන්ධ වෙනවා. ඔය කියන ආකාරයට තමයි පූර්ණ ඍජුකරණය
සම්බන්ධ වෙන්නේ. ඒතර මේකට කලින් කොටස් ටිකක් තියෙනවා. අපි ට්‍රාන්ස්ෆෝමරයක් භාවිතා කරනවා. ඒතර ට්‍රාන්ස්ෆෝමර් එක නම් මම හිතනවා ඔයගොල්ලෝ දන්නවා කියලා. අපි ට්‍රාන්ස්ෆෝමරෙන් එළියට ඒ කියන්නේ මේ විදුලිය අවකර විදියට නැත්නම් විදුලි විභවය අඩු කරලා අපිට අවශ්‍ය විදුලිය මේ විභවයට පත් කරගෙන ඊට පස්සේ අපි සිජුකරණය කරද්දී මෙන්න මේ පරිපථය සම්බන්ධ කරනවා. මේකින් එන මේ තරංග සටහන ගත්තොත් මේකින් එන තරංග මේ විදියට අපි ඉස්සෙල්ලා මම කියපු විදියට කිසිම විවරයක් විතරක් භාවිතා කරලා තියෙද්දි තරංග සටහන මේ විදියට එන්නේ නැත්නම් සෝරි විවරයක් භාවිතා කරන්න කලින් තරංග සටහන මෙන්න මේ විදියට එන්නේ. කියන්නේ මේක බලන්න පේනවා මේක දෙලින්ම මේකෙත් යම්කිසි විචල්යයක් පොඩි තියෙනවා. මෙන්න මේ වගේ යටි තියෙනවා. අපි ඒකට ඉස්සෙල්ලා කතා කරපු විදිහට අපි අර සිජුකරණ ධාරාවෙන් එළියට එන කැලලට අපි සම්බන්ධ කරනවා ධාරිත්‍රකයක්. එතකොට මොකද වෙන්නේ? එතකොට අපිට වෙනවා මෙන්න මේ වගේ මේක ඇවිල්ලා විබරයක් සම්බන්ධ කරන්න කලින්. මොකද මේක charge වෙනවා discharge වෙනවා මේක ඒකේ ක්‍රියාවලිය ලස්සනට කරනවා. දැන් හිතන්න මේකට විබරයක් සම්බන්ධ කරනවා. විබරයක් සම්බන්ධ කරොත් මොකද වෙන්නේ? මෙයා මෙන්න මේ විදිහට මොකද්ද? මෙයා charge වෙනවා වගේම මෙයාගේ විදුලිය ඉල්ලන්න එක්කෙනෙක් ඉන්නවා. ඒතර මොනවද වෙන්නේ? මෙන්න මේ වගේ පොඩ්ඩක් පොඩි ගැස්සීමක් මේ විදුලියේ මේ තරංගයේ තියෙනවා. ඒතර ඕක තමයි මේකේ මේ තරංගම ආකාරය අඳිනවා නම් අඳින්න තියෙන්නේ. මේකත් ලියා ගන්නවා නම් ලියා ගන්න. අපි ඊට පස්සේ යමු කොහොමද ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙන්නේ කියලා බලන්න. ට්‍රාන්සිස්ටර් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා බලුවොත් ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ මේ වගේ PN සංදි දෙකක් එකතු කරලා සම්බන්ධ කරපු උපකරණයකට තමයි ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ. අපිට මේ විදිහට පරිපථ සටහන අඳින්න පුළුවන්. ඒක ට්‍රාන්සිස්ටර් කියන්නේ PN සංදි දෙකක් එකතු කරලා. නැත්නම් කිව්වොත් අපි එකම සිලිකන් තහඩුවක එක පැත්තක් P විදිහට තව පැත්තක් P විදිහට. ඒ කියන්නේ අපි අර්ධ සන්නායක ක්‍රම තුනක් විනාඩියක් දෙන්න. ට්‍රාන්සිස්ටර් කියන්නේ මූලිකම අදහසියොත් මේ වගේ ඩයෝඩ් දෙකක් එකතු කරලා හදන එක. එතකොට මේ වගේ අපිට පුළුවන් මෙතනින් දෙකට වෙන් කරලා මේක එක ඩයෝඩයක් විදිහටත් මේක එක ඩයෝඩයක් විදිහටත් ගන්න. මේක සටහන කිව්වේ. එතකොට ඉස්සරහට යන්න. ට්‍රාන්සිස්ටරයක් ගත්තාම දැන් ඩයෝඩ් එකකින් ට්‍රාන්සිස්ටර් එකකින් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ට්‍රාන්සිස්ටර් එකකින් අපිට පුළුවන් ස්විච් එකක් විදිහට භාවිත කරන්න. ස්විච් එකක් විදිහට භාවිත කරනවා කිව්වේ අපිට පුළුවන් කුඩා ධාරාවක්. ඒ කියන්නේ නැනෝ මිලි ඇම්පියර් නැත්නම් මයික්‍රෝ ඇම්පියර්. ඔය වගේ පොඩි ධාරාවකින් අපිට මයික්‍රෝ ඇම්පියර් වලින් අපිට පුළුවන් මිලි ඇම්පියර් කියන වැඩි ධාරාවක් අපිට හැන්ඩල් කරන්න. නැත්නම් අධි ධාරාවක් වුණත් හැන්ඩල් කරන්න පුළුවන් අපිට මේ රිලේස් එකම භාවිත කරලා. ඒතර ඔය කියන දේවල් අපිට කරන්න පුළුවන්. ඔය මොකක් කර ගැටලුවක් තියෙනවද? ගැටලුවක් නැහැ නේද? මම මොකක් කර කියනවා වගේ වුණා ඒක හැබැයි ගැටලුවක් නැහැ. අපි ඊළඟට බැලුවොත් මේ දැන් ට්‍රාන්සිස්ටර් එක ගත්තොත් අපි ඒකේ තියෙනවා ආකාර දෙකක්. ට්‍රාන්සිස්ටර් සහ ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර්. ඒතර ද්විද්‍රව කියලා කියන්නේ ද්‍රව දෙකක් මැද එක ද්‍රවයක් සම්බන්ධ කරලා අපිට පුළුවන් මේ ට්‍රාන්සිස්ටර් නිර්මාණය කරන්න. එක ද්‍රව කියන්නේ එක ද්‍රවයක් විතරයි තියෙන්නේ. අපි මේකේ වැඩිපුර කතා කරන්නේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් නැත්නම් බයිපෝලර් ට්‍රාන්සිස්ටර් කියන මේ කැටගරි එක යටතේ තියෙන ට්‍රාන්සිස්ටර් තමයි කතා කරන්නේ. එතකොට අපිට ට්‍රාන්සිස්ටර් බයිපෝලර් ජංක් නැත්නම් මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් අපිට තියෙනවා PNP සහ NPN. So ඒකේ විදිහට ට්‍රාන්සිස්ටර් දෙකක් තියෙනවා. ඒතර ඒකේ පරිපථ සටහනක් අපි
එතකොට මේකේ අනිවාර්යෙන් මේ වගේ සම්බන්ධ කරද්දී මේකේ කොටස් නම් කරන්න කිව්වොත් මේක පාදම. මේක තමයි කලෙක්ට් මේක විමෝචක නැත්නම් එමිටර් එක. එතකොට මේක තමයි තියෙන මේ ට්‍රාන්සිස්ටර් එකේ තියෙන ප්‍රධාන කොටස් ටික. දැන් මේකේ කොහොමද අපි NPN ද PNP ද කියලා කියන්නේ? ඉතින් මේක මෙතන ලියමු PNP කියලා. මෙතන ලියමු NPN කියලා. දැන් මේක දැන් පරිපස්සරණ ඔයගොල්ලෝ දන්නවා අර ඊතලයක් කරන කොහොමද සම්බන්ධ කරන්නේ. දැන් NPN කියලා ගත්තම අපි ඊතලය අඳින්නේ PC ට N. මොනක මතක තියාගන්න අපි ඊතලය අඳින්නේ කොයි දිශාවටද? P ඉඳලා අපි ඊතලය අඳින්නේ හැමතිස්සෙම P ඉඳලා N. හොඳ P ඉඳලා N. ඕක අනුව තමයි අපි මේ පරිපස්සරණ අඳුර ගන්න. ඒතර මේකේ අපි PN. ඒතර මෙතන N තියෙන්නේ. ඒතර අපි P මෙතන තියෙන. ඒතර P ඉතලේ මෙහෙම එන්නේ. ඒතර NPN. ඒතර P ඉඳලා N. ඉඳලා එන්න. එතකොට මේ පැත්ත තියෙන්නේ P මෙතන. කියන්නේ පාදම හරිය තමයි P සෙට් එක. එතකොට මෙතන N තියෙන. ඒතර මේකේ සම්බන්ධ කරන්නේ මේ විදිහට. ඒතර මේක තමයි NPN සහ PNP කියන පරිපස්සටන මේක NPN කියන පරිපස්සටන මේක. මේකත් ලියන්න බෑ. අන්තර මේක පැහැදිලි කරගන්න. NPN පරිපථයක් සටහන් ප්‍රමාණ කරු. මේකේ PNP සංධියක් කොහොමද අපි PN සංධියක් ඒ කියන්නේ PN හරි NP හරි සංධියක් කොහොමද ක්‍රියාකාරීත්වය නැත්නම් පසුනැමුරු පෙරනැමුරු කරන්න කියලා අපි කතා කරා. ඒතර මේකෙදී PNP නැත්නම් NPN මේවා කොහොමද පසුනැමුරු පෙරනැමුරු කරන්න කියලා සරලව කියලා දෙන්න. හරි මේකෙදී බලන්න P කියන පැත්ත P කියන පැත්ත දාන්න. N කියන්නේ ring. ආයත් P කියන්නේ දාන්න. එතකොට සංග්‍රාහක එකේ සහ එමිටර් එකේ සහ පාදම ඔය තුනනේ තියෙන්නේ. එතකොට අනිවාර්යෙන් සංග්‍රහ කියන එක අපි ඒ විදිහට මන්දෝ සංග්‍රහ කියන එක පොඩ්ඩක් සංමාත්‍රණය කරද්දී අපි මේ විමෝචක කියන එක පොඩ්ඩක් අඩුවෙන් තමයි මාත්‍රණය කරන්නේ. කියන්නේ අපි එකම දණ්ඩක තමයි මේ තුනම මාත්‍රණය කරන්නේ. ඒකට අපි විමෝචකයේ පැත්තේ අඩුවෙනුත් මේ සංග්‍රහක පැත්තේ වැඩියෙනුත් අපි මාත්‍රණය කරනවා. ඒකට බලන්න පේනවා ධන මේ තියෙන ගෝර ප්‍රමාණය සංග්‍රහක පැත්තේ වැඩි. ඒකට කියනවා කලෙක්ට් එක මේකට කියනවා එමිට් එක. එතකොට පාදම කියන එක මේ දෙකටත් වඩා අඩුවෙන් තමයි මේකේ මාත්‍රණය වෙන්නේ. එතකොට අපි මේක සම්බන්ධ කරොත් මේක කොහොමද අපි හරියටම සම්බන්ධ කරන්නේ කියලා බලමු.
දැන් බාණ්ඩ මේකේ ධාරාව ගමන් කරන්න ඕනේ ඇත්තටම කිව්වොත් මේ සංග්‍රාහක පැත්තට තමයි ධාරාව ගමන් කරන්නේ. එතකොට අපි මේ ධාරාව අපි සරලව කිව්වොත් එමිට එකේ ඉඳලා සංග්‍රාහක පැත්තට ධාරාව ගමන් කරනවා. ඒතර ඔය කියන ආකාරයට ධාරාව ගමන් කරන තමයි අපි පරිපථය නිර්මාණය කරන්න ඕනේ. එතකොට ඒක නිර්මාණය කරද්දී දැන් ඔයගලන් දන්නවා ධන පැත්තට අපි සාමාන්‍ය විදිහට පරිපථ මේ සාමාන්‍ය විදිහට pn සංදියක් අපි සංදි කරා වගේ ඒ කියන්නේ පෙරනැඹුරු කරා වගේම කියලා තමයි මේකෙත් අපි නිර්මාණය කරන්න ඕනේ. එතකොට මේකෙදී අපි ධන පැත්තට අපි ධන සම්බන්ධ කරනවා. මම බැටරි එක කොටසයි මම ගන්නෙ පැහැදිලි කරන්න. ධන පැත්තට ධන සම්බන්ධ කරනවා. මේකේ ධන පැත්ත තියෙන්නේ. එතකොට මේ ඔයගලන්ට පේනවා මේ පැත්තෙන් අපි මේ පැත්තට ධාරාව ගමන් කරන්න ඕනේ. එතකොට මේ පැත්තෙන් අපි පුෂ් එකක් දෙනවා. ධාරාව මේ පැත්තෙන් ගමන් කරන්න ඕන නිසා මේ පැත්තෙන් අදිනවා. අදිද්දි මොනවද කරන්න ඕනේ? ධන වලට පුෂ් එකක් දෙන්න අපි එක සමාන ද්‍රවයක් දෙනවා. ධනයකින් අදින්න අපි ඊට විරුද්ධ ද්‍රවයක් දෙනවා. එතකොට මේකෙදි කරන්නේ මෙන්න මේ වගේ කාරණා. මම හිතනවා දැන් පැහැදිලි ඇති කියලා. ඔයගලන්ට පේනවා මේ පැත්තෙන් අපි ධන පුෂ් එකක් ලබා දෙනවා. මේ පැත්තේ ධන ඇදීමක් කරනවා. ඒ කියන්නේ ඔයගලන්ට පේනවා මේ ධන මේ කුහර මේ පැත්තට අදිනවා. මේ පැත්තෙන් ධන කුහර මේ පැත්තට තල්ලු කරනවා. ඒතර ඔයගලන්ට පේනවා මේකේ ධාරාව මේ පැත්තට ගමන් කරනවා. ඒකට ඊට අමතරව මේ පැත්තට IB ධාරාවක් වෙනවා. ඔයගලන්ට මේ විදිහට පුළුවන් පරිපථයේ මේක පෙරනැඹුරු විදිහට කරන විදිහට හදාගන්න. එතකොට මේක ඇවිල්ලා කියනවා අපි මෙතන B C. ඔයගලන්ට දැන් පේනවා දැන් මේකේ තවත් කාරණයක් අපි කිව්වොත් VB පාදය පෙරනැඹුරු කරලා තියෙන්නේ පසුනැඹුරු කරලා තියෙනවා. අක්කල් කියන්න බෑ. අපි මේ VB කියන එක විතර සංදියක් විතර සැලකුවොත් මේක පෙරනැඹුරු කරලා තියෙන්නේ පසුනැඹුරු කරලා තියෙන්නේ. ඩයෝඩ් පහ ආයි කියන්න කියලා තියෙනවා. මම මේ කොටස පැහැදිලි කරලා මම ආපහු මේ කියන්නම්. ඉවර වෙන්නේ අපි ඉතාලි ඉන්නේ 11ට වගේ ඉවර කරන්න. 11ට වගේ ඉවර කරන අපි මෙතෙන්ට යනකම් කරපු එක පැහැදිලි. මම ආපහු සර ඩයෝඩ් ටික මේ පැහැදිලි කරා. අපි ට්‍රාන්සිස්ටර් එකේ මූලිකව අපි NPN PNP සංදි කතා කරා. ඊට පස්සේ NPN එක කොහොමද අපි පරිපථ සටහන අඳින්නේ අර ඊතලේ කොහොමද අඳින්නේ කියන එක කතා කරා. ඊට පස්සේ NPNP එක අපි කොහොමද පරිපථය පෙරනැඹුරු කරන්නේ කියලා කතා කරා. මෙතනට නම් පැහැදිලිද? කම්පිය කතා කරන්නේ නැහැ කියලා මාව ඇහෙන්නේ නැද්ද? මාව ඇහෙනව නේද කට්ටියට? එහෙම නැද්ද මාව? ඉන්න පුළුවන්. මේ මම හිතනවා මේ ටික පැහැදිලි කියලා. පැහැදිලි නැත්තම් කියන අපසරය පැහැදිලි කරන්න. දැනට අපි PNP සංදිය තමයි කොහොමද පෙරනැඹුරු කරන්නේ කියලා කතා කරේ. මේක පැහැදිලිද? මට ඔයගොල්ලන් කියන දේ නම් පොඩ්ඩක් පැහැදිලි නොදී ඇහෙනවා. හරි කමක්. මම හිතනවා පැහැදිලි කිව්වා කියලා. නැත්තම් මේ chat එකක් දානවා. chat එකක් දාන්න මට ඒක පේනවා. හරි. ඊට පස්සේ දැන් ඔයගොල්ලන්ට මම හිතනවා පැහැදිලි ඇති කොහොමද අපි PNP එකක් පෙරනැඹුරු කරන්නේ. ඒක PNP කියන මුළු ට්‍රාන්සිස්ටරේම පෙරනැඹුරු කරන්න අපි BB සංදිය සහ BC සංදිය වෙනම පෙරනැඹුරු පසුනැඹුරු කරන්න. දැන් බාණ්ඩ මේකෙදි මොනවද වෙලා තියෙන්නේ? VB එක මොනවද වෙලා තියෙන්නේ? අපි විරුද්ධ ද්‍රව්‍යයන් දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. ඒතර VB එක පසුනැඹුරු වෙලා තියෙන්නේ. VB එක පසුනැඹුරු වෙලා තියෙන්නේ. එතකොට මේ BE කියන එක මොකද්ද මේ වෙලා තියෙන්නේ? එක සමාන ද්‍රව්‍ය දෙකක් ලබා දීලා තියෙනවා. මේක පෙරනැඹුරු වෙලා තියෙන්නේ. B පාදය පෙරනැඹුරු වෙලා තියෙනවා. එතකොට PNP සංදිය කොහොමද අපි ක්‍රියාත්මක නැත්නම් පෙරනැඹුරු කරන්නේ? PNP සංදිය පෙරනැඹුරු කිරීම සඳහා BB පාදයේ පසුනැඹුරු BB සංදිය පෙරනැඹුරු කිරීම
V BC පාදයේ පසු නම්බර එකේමත් කරන්න ඕනේ. හරි. මේක ටක් ගාලා ලියා ගන්න බා. මේක ආපහු කියලා දෙන්න කියන්නේ. ආපහු සර මෙසේජ් එක දාන්න. දැන් මේ මෙන්න මේ පාර්ට් එක ආපහු සර කියලා දෙන්න කියලා කියන්නේ. හරි. මේ පාර්ට් එක ආපහු කියලා දෙන්න කිව්වොත් අපි මේක මොකක්ද? අපි ඉස්සරහම දැන් මෙතන බලන්න PNP ට්‍රාන්සිස්ටරයක් තියෙනවා. ඒතර PNP ට්‍රාන්සිස්ටරයක් තියෙනකොට අපි PNP ට්‍රාන්සිස්ටර් පෙරනැඹුරු කරනවා කියලා කියන්නේ හැමතිස්සෙම අපි එමිට් එකේ ඉඳලා කලෙක්ටර් එකට ධාරාවක් ගමන් කරන්න සලසන. ඒතර ප්‍රධානම දැනගන්න ඕන එක ඔයගොල්ලෝ මේක. එමිට් එකේ ඉඳලා කලෙක්ටර් එකට ධාරාවක් මේ ගමන් කරන්න සලස්වන එක තමයි කරන්නේ. එතකොට මේකෙදී අපි මේ වගේ සම්බන්ධ කරමු. ඒක ඔයගොල්ලෝ ඉස්සලා එමිට් එක කොයි පැත්තේ තියෙන්නේ මේ විදිහට ඇඳ ගන්න ඕනේ. මේ මෙතන පාදම, මෙතන B, එතකොට මෙතන B, එතකොට මෙතන මේක එමිට් එක, මේක sorry මේක කලෙක්ටර් එක, මෙතන මේක එමිට් එක. නැත්තම් මේක විමෝචක, මේක සංග්‍රාහකය, මේක පාදම. ඒතර ඔය කියන තුන සඳහන් කරගත්තම පස්සේ ඔයගොල්ලන් දන්නවා මේ පැත්තෙන් මේ පැත්තට තමයි ධාරාව ගමන් කරන්නේ. ඒතර ධාරාව ගමන් කරද්දී ඔයගොල්ලන් දන්නේ තව දෙයක් මොකද්ද? ධන ඉඳලා ඍණටනේ ගමන් කරන්නේ. සරලම විදිය ධන ඉඳලා ඍණට. ඒකට අපි මොනවද කරන්නේ? අපි බැටරිය ඔන්න එක බැටරිය දෙකට කඩනවා. එක මේ පැත්තට ධනයි මේ පැත්තට ඍණයි සම්බන්ධ කරනවා. මම පැහැදිලි කරන්නේ මේක නෙමෙයි ඇත්තම කතාව. මේ පැත්තට ඍණයි සම්බන්ධ කරනවා. එතකොට ওই විදියට තමයි මේක මේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් මේක ඔයගලන්ට මේ විස්තරාත්මක යනවා නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ VB සංධිය කියන්නේ VB E කියන්නේ මේ සංධියට අපි කියනවා VBE සංධිය. ඒතර මේ සංධියට කියනවා VBC සංධිය. මේක මකව ගන්න. ඒතර මේක ඇත්තම නිර්වචනය ඇවිල්ලා VB සංධිය පෙරනැඹුරු කරනවා. ඒතර ඔයගොල්ලෝ මේ විදිහට යනවා නම් VB සංධිය පෙරනැඹුරු කරනවා කියලා හිතා ගන්නවා නම් ඔයගොල්ලෝ මොනවද කරන්න ඕනේ? මේකේ ධන එකයි ඍණ එකට සමාන ද්‍රව්‍ය තියෙන දෙකක් සම්බන්ධ කරන්න ඕනේ. ඔන්න මේක ධන ඍණ කියලා ගත්තොත් මෙන්න මේ විදිහට. ඒතර මේ VBC සංධිය පෙරනැඹුරු පසු නැඹුරු කරනවා. ඒතර මොනවද කරන්නේ? විරුද්ධ ද්‍රව්‍යතාවයක් තියෙන සංධි දෙකක්, ඒ කියන්නේ මේ වේලි කෝෂයේ විරුද්ධ ද්‍රව්‍ය දෙක මේ PN සංධියට සම්බන්ධ කරොත් හරි. ඒතර මොනවද කරන්නේ? අපි ඍණ පැත්තට ධනයි ධන පැත්තට ඍණයි සම්බන්ධ කරනවා. ඔව්. ඒක ආස්පදයෙන් මම කියපු විදිහට යනවා නම් අපි කරන්නේ මේ පැත්තට ධන සම්බන්ධ කරනවා, මේ පැත්තට ඍණ සම්බන්ධ කරනවා. එහෙම ධනයි ඍණ සම්බන්ධ කරලා එතන බැටරිය සම්පූර්ණ කරනවා මෙන්න මේ විදිහට. දැන් මේ පැත්ත ඍණ කරේ මම මේක ඉස්සලා ඇඳේ නැහැ. මේක ඇඳේ නැහැ. එතකොට මේක මොනවද කරන්නේ? මේ පැත්තට ඍණයි මේ පැත්තට ධනයි සම්බන්ධ කරලා එතකොට අපි බැටරි දෙක වෙන වෙනම අඳිනවා මේ විදිහට. මේ පැත්තට ඍණ නම් අනිවාර්යයෙන් මේ පැත්තට ධන වෙන්න එපා. ඔන්න ඔය විදිහට ඇඳම පරිපතේ පෙරනැඹුරු වෙනවා. එහෙම පෙරනැඹුරු වුණාම ඒ පරිපතේ මේ ට්‍රාන්සිස්ටරය අස්සෙම තියෙනවා මේ වගේ පෙරනැඹුරු අවස්ථාවකී පසු නැඹුරු අවස්ථාවක. ඕක තමයි මේකේ තියෙන කොටස් ටික. හරි. පැහැදිලිද? පැහැදිලි නම් කියන්නම් මම ඊළඟ එකට යන්න. ඊට පස්සේ දැන් අපි PNP සංධිය කොහොමද පෙරනැඹුරු කරන්නේ කියලා කතා කරා. අපි දැන් බලමු NPN සංධිය කොහොමද පෙරනැඹුරු කරන්නේ. NPN පරිපස්සටම කොහොමද ඉන්නේ? එන්නිනා P ඉඳන් එන්ටනේ. ඒකට මේ විදිහට තමයි සටහන් කරන්නේ. P මැද තියෙන P ඉඳන් එන්ට. පරිපස්සටම මේක. ඒතර මේක කොහොමද පෙරනැඹුරු කරන්නේ? ඒතර මේකේ
ඒතර ඔයගොල්ලෝ ඉස්සලා දැක්ක කොහොමද අපි PN සංදිය පෙරනඹුරු කරද්දී VB සංදිය NPN PNP එකක් කොහොමද අපි පෙරනඹුරු කරද්දී VB සංදිය පෙරනඹුරු කරා VBC සංදිය කියන්නේ මෙන්න මේ සංදිය පෙරනඹුරු කරා මෙන්න මේ සංදිය පසුනඹුරු කරා. ඒතර මේකෙදි ඒකට ආත්පසීම වෙනත් එකක් මේ වෙනස් එකක් තමයි වෙන්නේ. ඒතර ඔයගොල්ලෝ එකක් මතක තියාගෙන අනිත් එකට එකකින් ආවම හරි. ඒතර මේකෙදි NPN එකේදී මොකද වෙන්නේ? NPN එකේදී ධාරාව ගලන්නේ C ඉඳලා E ට. ධාරාව ගලන්නේ කොහොමද? C ඉඳලා E ට. එතකොට PNP එකේදී P ඉඳලා මේ පැත්තට තමයි ධාරාව ගන්නේ. හරිද? අපි මෙහෙම සම්බන්ධ කරොත් PNP එකේ අපි ධාරාව ගැලුවේ එමිට් එකේ ඉඳලා කලෙක්ට් එකට. නැත්නම් විමෝචකයේ ඉඳලා සංග්‍රහයට. එතකොට දැන් NPN එකේ ගලන්නේ ඊට අනිත් පැත්ත. එතකොට ඊට අනිත් පැත්ත කතා කරනවා නම් ඔයගොල්ලන් දන්නා කොහොමද මේකේ කතාව වෙන්නේ කියලා. එතකොට මේ දැනගන්න ඕනේ මෙන්න මේ දෙක මේ ගමන් කරන දිශාව දැනගත්තා නම් ඔයගලන්ට මේ කාරණාව හදන්න පුළුවන් ගන්න. දැන් මේක අපි NPNP එක අපි කතා කරා. NPN එකේ බලන්න ධාරාව මේ පැත්තට ගලනවා නම් අපි මොනවද කරන්න ඕනේ? මේ පැත්තට ගලනවා නම් මේ පැත්තට ධන පුෂ් එකක් දෙන්න ඕනේ. මේ පැත්තෙන් එළියට එනවා නම් අනිවාර්යෙන් මේ පැත්තෙන් තල්ලු කරන්න ඕනේ. මේ පැත්තෙන් තල්ලු කරන්න ඕනේ. මේ පැත්තෙන් අදින්න ඕනේ. ඒක මොනවද කියන්නේ? තල්ලු කරනවා කියන්නේ අපි මෙතන ඍණනේ. අපි මෙතනට දෙනවා ධන පුෂ් එකක්. හරිද? එතකොට මෙතන අපි මොනවද කරන්නේ? ඍණ පැත්තෙන් අදිනවා. තල්ලු කරනවා කියන්නේ පුෂ් එකක් කියන්නේ ධන කියන්නේ මේ පුෂ් එකක් දෙනවා කියන්නේ ධන. අදිනවා කියන්නේ ඍණ. ඒතර මේ පැත්තට ධන පුෂ් එකකුයි මේ පැත්තට ඍණ පැත්තෙන් අදිනවා කියන එක තමයි කරන්නේ. එතකොට මේකෙදි වෙන්නේ ඔයගලන් මේ පැත්තට ඍණ. හරිද? මේ පැත්තට ධන. එතකොට මේක තමයි පරිපතේ සම්බන්ධ වෙන්නේ. ධාරාව මේක අතර ගලන්න ඕනේ. ඒතර මේ පැත්තට ධන පුෂ් එකක් දෙන්න ඕනේ. ඒ හින්දා අපි මේකට ධන සම්බන්ධ වෙනවා. මෙතන මේ පැත්තට ධාරාව අදින්න ඕනේ. ඒ හින්දා අපි මෙතනට ඍණ සම්බන්ධ කරනවා. එතකොට මේක මේ විදිහට අපි කරාම අපිට ඔයගලන්ට හම් වෙනවා මේ විදිහට පරිපතය. එතකොට මේක බලන්න V මෙතන මේ මෙතන V නේ මේ මෙතන. එතන මෙතන V BC. දැන් බලන්න N කියන එක කෙලින්ම N පැත්තට. P කියන එක මේ P පැත්තට. ඒතර මේකෙදි මොකක්ද වෙලා තියෙන්නේ? සමාන ද්‍රව්‍ය දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර මේ පැත්ත බලන්න. මේ පැත්තේ P කියන පැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ ඍණ. ඒතර මේ පැත්තට සම්බන්ධ වෙලා තියෙන්නේ ධන. ඒතර මේකෙදි මොනවද වෙලා තියෙන්නේ? එතකොට මේකෙදි මොනවද වෙලා තියෙන්නේ? මේකෙත් වෙලා තියෙන්නේ මේ පැත්ත VB පැත්ත මොනවද වෙලා තියෙන්නේ? පෙර නැඹුරුද පස නැඹුරුද? එකක් කියන්න බෑ මෙසේජ් එකක් කරලා දාන්න. මේ පැත්ත පෙර නැඹුරුද පසු නැඹුරුද වෙලා තියෙන්නේ? දාන්න මේ පැත්ත රින. එතරින් මේ පැත්ත දාන්න. මේ ටග් ගාලා බලලා කියන්න බෑ. මේකෙත් මේ පැත්ත දාන්න මේ පැත්ත රින. එතරින් මේ පැත්ත දාන්න. පෙර නැඹුරුද පසු නැඹුරුද වෙලා තියෙන්නේ? හරි අපි ක්ලාස් එකේ දැනට ඔයගොල්ලන් කොහොමද ට්‍රාන්සිස්ටර් කරන්නේ කොහොමද කියලා ඔයගොල්ලන් මූලික දැනුම ලබා ගත්තා. ඊට පස්සේ මම ටක් ගාලා කියලා දෙන්න. දැන් මේකේ පෙර නැඹුරු පස් නැඹුරු කරන්නේ මේක. දැන් මේකේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා මේක ටක් ගාලා හඳ ගන්න. මම ටක් මේ
අන්තිම කොටස කරලා මම පාඩම ඉවර කරනවා. අපි මේක හරි. ट्रांसिस्टर එක ගත්තාම අපි IE ධාරාව කියලා එකක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ බීටා කියලා එකක් දන්නවා. මේවා මූලික කාරණා මේවා ටික දැනගන්න. බීටා කියලා එකක් දන්නවා. ඊට පස්සේ IB ධාරාව ඊට පස්සේ IC ධාරාව. ඔන්න ඔය කියන කාරණා ටික මේකේ ඇතුලේ පොඩි සංක්‍රමණයක්. ඒතර මේකේ බීටා කියලා කියන්නේ බීටා සමාන වෙනවා. බීටා කියලා කියන්නේ ඇත්තටම ධාරාලාභය. ධාරාලාභය කියලා කියන්නේ අපි පරිපථයක් ගත්තම පරිපථයක පිටතට එන ධාරාව බෙදනවා ඇතුලේ ගමන් කරන ධාරාව. එතකොට අපි ඒක ලියනවා මේ විදිහට. බීටා සමානයි IC බෙදීම IB. එතකොට බීටා කියන්නේ මේ. එතකොට IE සමාන වෙනවා IB ධන IC. ඔන්න ඔය මේ සූත්‍ර තුන් දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි ट्रांसिस्टर කතාවේ බලපාන. එතකොට අපි මේක ඉතුරු ටික අපි තවත් දවසක අපි පැහැදිලිව කතා කරමු. අපේ වැඩසටහන පිළිබඳව ඔයගලන්ගේ තියෙන අදහසයම කියන්න බලන්න. මොනවාද අපේ මේ අඩුපාඩු අපි මොනවාද හදා ගන්න ඕනේ? ටක්කාර කියන්න බලන්න මේ අපි ඊළඟ පාර ඔයගලන්ට එක්ක සම්බන්ධ වෙද්දී මීට වඩා හොඳ ක්‍රමයකින් සම්බන්ධ වෙන්න. ඔයගලන්ගේ අදහස් ආ යෝජනා තියෙනවා නම් ටක් ගාලා මේ කමෙන්ට් chat එකක් දාන්න බලන්න. කට්ටියගෙන් පුළුවන් නම් අඳුම ගන්න තියෙන ඔක්කොම හරි. අනිත් අයගේ අදහස් ටික කියන්න බලන්න. මෙදා අද නම් පටන් ගත්ත දවසේ ඉඳන් පොඩ්ඩක් ලින්ක් එක පොඩ්ඩක් කරක් වුණා. හරි කමන්නේ නැහැ. ඔයාලගේ තියෙන අදහස් ටික කියන්න. අපි ඊළඟ පාර අනිවාර්යෙන් මේ වේලාසෙනින් අපි ලින්ක් එක දාන්න. ඔයගලන්ට අතර මේ පුළුවන් වුණොත් අපි ඊළඟ දවසේ ඉලෙක්ට්‍රොනික පාඩම මේ ඉතුරු ටික සම්බන්ධ කරන්නේ නැත්නම් අපි අපේ සහෝදරයත් එක්ක සම කතා කරලා අපි වීඩියෝ එකක් විදියට ඒ කියන්නේ YouTube එකේ සඳහන් කරලා යවන්න. ඒතකොට ඔයගලන්ට මේක ඉතුරු කොටස ඔයගලන්ට වීඩියෝ එකෙන් බලලා YouTube එකෙන් බලලා ඔයගලන් ගණන් ටික හදා ගන්න පුළුවන්. මොකද අපි තාම එක ගණනක්වත් හදන්න ආවේ නැහැ. මේකත් ඔයගලන්ට පොඩ්ඩක් අපහැදිලි ඇති මේ බීටා IC IE ධාරාව මොකද්ද මේ කියන්නේ කියලා මම මේකේ ප්‍රධාන ලෙස භාවිතා කරන මේ සූත්‍ර තමයි කිව්වේ. ඒතර මේ සූත්‍රය එන විදිය කියන්නේ නැතුව පොඩ්ඩක් අපහැදිලි මට තේරෙනවා ඒක. මම ඒක වීඩියෝ එකක් වගේ පුළුවන් විදියට අපේ පැත්තෙන් පුළුවන් ආකාරයට ඔයගලන්ට සහයෝගයක් ලබා දෙන්න. හරි. එහෙනම් අද සම්බන්ධ වුණ හැමෝටම ස්තුතියි. ඒ වගේම අපේ ඉදිරි වැඩසටහන් වලට ඔයගොල්ලෝ මේ සහයෝගයෙන් සම්බන්ධ වෙනවා කියලා අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අදට ගිහිල්ලා යනවා. හැමෝටම ආයුබෝවන්. හරි ටෙක්නොලොජි ගැන විස්තර කරන්න පුළුවන් කියලා අහලා තියෙනවා. ඒක අපි වෙනම මේ කියන්නේ පාඩම යටතේ නෙවෙයි අපි පොඩි වීඩියෝ එකක් වගේ අපි සම්බන්ධ කරලා දෙන්න. එක්ක අපි Zoom තාක්ෂණ ඔස්සේ මම හිතන්නේ Zoom තාක්ෂණ ඔස්සේ වැඩිපුර කරන්න පුළුවන් කියලා අපි වීඩියෝ එකක් විදිහට YouTube එකට දානවා. එතකොට ඔයගලන්ට හැමෝටම බලන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයගලන් හැමෝටම බලන්න අපි මේ අපේ තාක්ෂණ පීඨය මොනවද වෙන්නේ? ඒතර ඔයගලන් මේකින් ආව මොන ජොබ් වලට වගේ යන්නේ? ඒතර ඔයගලන් කොහොමද අපේ පීඨයට එන්න නම් මොනවා වගේ සෙට් කෝ එකක් ලබා ගන්න ඕන? අන්න ඒ වගේ YouTube channel එකේ දාන්න. හරි YouTube දානවා නම් අපි link එක ඔයගලන් මම හිතනවා group එකක් වගේ ඇති කියලා. මම ඒකට මේ කියන්නම් සම්බන්ධ කරන්න. හරි. හරි නේද? හරි. එහෙනම් හැමෝටම ස්තුතියි. අපි එන අදට සමු ගන්නවා.